සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අපිට ගිය සතියේ මුණ ගැහෙන්න ලැබුණේ නැහැ. අද කලින් සතියේ පොරොන්දු වුණා වගේ 2022 සැලසුම් කිරීම සම්බන්ධව තමයි විශේෂයෙන් කතා කරන්නේ. එතකොට අපි 2022ට පා තබන්න ඔන්න මෙන්න ඉන්න මොහොතේ ඔබ සියලු දෙනාටම ඉදිරි අවුරුද්ද කොහොමද සැලසුම් කරගන්නේ, ජීවිතය සාර්ථක කරගන්නේ කියන එක පිළිබඳව චිත්ත ධර්ම විද්‍යානුකූලව, මනෝවිද්‍යානුකූලව කරුණු කිහිපයක් කියලා දෙන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා ඔබ මේ වැඩසටහනෙන් ඔබේ ඉදිරි අවුරුද්ද ඉතාම සාර්ථකව ධනාත්මකව ජීවිතය වෙනස් කරගන්න පුළුවන් විදිහේ අවුරුද්දක් බවට පත් කරගනි. අන්නේ අවුරුද්ද නිවැරදිව සැලසුම් කිරීම සඳහා ක්‍රම කිහිපයක් අපි අද සාකච්ඡා කරමු. මෙහිදී ගොඩක් වෙලාවට ඔබට මම කියලා දෙන්න උත්සාහ කරනවා යම් යම් ක්‍රම. ඒ ක්‍රම මේ ඉදිරි දවස් දෙක ඇතුළත උත්සාහ කරන්න, අත්හදා බලන්න, ආරම්භ කරන්න, සැලසුම සකස් කරගන්න. සැලසුම සකස් කරලා අවසානයේ ඔබට පුළුවන් ඔබේ ඉදිරි අවුරුද්ද ඉතාම ක්‍රමානුකූලව ඔබේ ජීවිතය අවශ්‍ය ආකාරයට සාර්ථක කරගන්න. ජීවිතය කියන්නේ යාත්‍රාවක් නම් මේ යාත්‍රාව හැම වෙලාවම අපි අපේ පාලනයෙන් පදවගෙන ගියොත් තමයි අපිට අවශ්‍ය දේවල් අපිට අවශ්‍ය තැනට ඉලක්කගතව යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සමහර වෙලාවට මේ ජීවිත යාත්‍රාව ඔහේ පාවෙවි යනවා නම් කිසිම ඉලක්කයක් නැතුව, එතකොට මොකද වෙන්නේ? අවට පරිසරයේ තියෙන සුළඟ, කුණාටු, වෙනත් දේවල් වලට හසු වෙලා මේක එක එක පැතිවලට ගමන් කරනවා. ඒක නිසා ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච අය සෑම වෙලාවකම මේ ජීවිතයේ සුක්කානම තමන්ගේ අතට ගන්න, තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න, තමන්ට අවශ්‍ය ගමන යන්න පුළුවන් විදියට සකස් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ සඳහා වන විද්‍යාත්මක ක්‍රමවේද තමයි අපි චිත්ත ධර්ම විද්‍යාව වැඩසටහනේ කියලා දෙන්නේ. බොහෝ අය අනුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන අය බව තමයි අපේ රටේ බැලුවම ගොඩාක් අය අපිට දකින්න ලැබෙන්නේ. අනුන්ගේ න්‍යාය පත්‍රවලට තමන්ගේ ජීවිතය හසුරවන අය තමයි අපිට වැඩිපුර මුණ ගැහෙන්නේ. ඉතින් එතකොට අනුන්ගේ තනුවකට නටන අය තමයි අපිට ජීවිතේ වැඩිපුරම මුණ ගැහෙන්නේ. ඉතින් ඔබ මෙච්චර කල් අනුන්ගේ තනුවකට නැටුවනම් මං හිතනවා 2022 දී ඔබට ඔබේ ජීවිතේ තනුව ඔබ විසින්ම සකස් කරලා ඔබ විසින්ම නිර්මාණය කරගත්ත තනුවකට අපිට මේව කරන්න පුළුවන් වෙයි. අපේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා නිවැරදි සැලසුමක් අවශ්‍ය වෙනවා. ඒ නිවැරදි සැලසුම ක්‍රියාත්මක කරන්න පෙර නිවැරදි සැලසුමක් හදාගන්නේ කොහොමද කියන එක ගැන අපි කියලා දෙන්න තමයි අද වැඩසටහන වෙන් කරලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ වැඩසටහනෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතය නැවතත් විධිමත් කරගන්න. අපි සාමාන්‍යයෙන් කියනවා ෆයින් ටියුන් කරගන්න කියලා. ෆයින් ටියුන් කරගන්න මේ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජීවිතේ සාර්ථක කරගන්න හැමෝම කැමති. ගොඩාක් අය මේ චිත්ත ධර්ම විද්‍යාව, ධනාත්මක මනෝවිද්‍යාව, එහෙමත් නැත්නම් මේ දවස්වල තියෙන ආකර්ෂණ නීතිය, ගොඩාක් දේවල් ගැන අධ්‍යයනය කරනවා, කතා කරනවා, ඒ සම්බන්ධව කටයුතු කරනවා, පේනවා. හැබැයි අර මං කලින් කිව්වා වගේ තමන්ටම කියලා සැලසුමක් නැහැ ජීවිතේ. තමන්ගේම ස්ක්‍රිප්ට් එක තමන්ම ලියලා නැහැ. වෙන කෙනෙක්ගේ ස්ක්‍රිප්ට් එකකට තමයි අපේ ජීවිතේ අපි හැඩ ගහගෙන තියෙන්නේ. ඉතින් එතකොට කලින් සැලසුම් කරපු පාරක තමයි බොහෝ අය යන්න උත්සාහ කරන්නේ. එතකොට ඔබට අවශ්‍ය ගමනාන්තයට යන්න අපහසුයි. ඒකයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබේම ස්ක්‍රිප්ට් එක, ඔබේම ජීවිතයේ කතාව, ඔබේම ජීවන පුරාවෘත්තය ඔබ විසින්ම ලියාගත්තොත් තමයි ඔබට අවශ්‍ය තැනට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඔබේම යාත්‍රාව, ඔබේම තෝරාගත්ත ගමනාන්තයකට පදවාගෙන යන්න පුළුවන් වෙන්නේ ඔබට ඒම සැලසුමක් තිබ්බොත් තමයි. ඔබට අවශ්‍ය විදියට වාහනේ ගෙනියන්න පුළුවන් වෙන්නේ සුක්කානම ඔබ යතේ තියෙනවා නම් තමයි නේද? නැත්තම් වෙන්නේ සුක්කාන මතයේ තියෙන කෙනාට ඕන තැන තමයි යන්නේ.
ඉතින් ඒක නිසා ජීවිතේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන අය තමන්ගේ ජීවිතේට අවශ්‍ය සැලසුම පියවරෙන් පියවර ගඩොලෙන් ගඩොල තියලා ඉස්සරහට යන්න උත්සාහයක් ගන්න කියලා මම විශ්වාස කරනවා. ඉල්ලීමක් කරනවා. හොඳයි එහෙනම් අපි බලමු අපේ වැඩසටහන. දැන් අද විශේෂ මාතෘකාවක් නිසා මේ චිත්ත ධර්ම විද්‍යාව ගලපලා මේ කාරණේ කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. හැමෝම තමන්ගේ ගාව තියෙනවා නම් පෑනක් කොලයක් පොතක් අරගෙන සූදානම් වෙන්න. එතකොට ඒක මේ අපිට අවශ්‍ය ගොඩාක් තොරතුරු ලියා ගන්න අවශ්‍ය දේවල් මෙතෙන්දී කියවෙනවා. ඒ කරුණු ටික ලියලා සටහන් කරලා තියාගන්න. එතකොට ඔබට පුළුවන් මේ වැඩසටහනෙන් පස්සේ අපි කියලා දෙන උපදෙස් ඔබට පාවිච්චි කරලා ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉදිරි අවුරුද්ද නිවැරදි කර ගැනීමට කටයුතු කරන්න. සැලැස්මක් ප්ලෑන් එකක් කියන්නෙම මැප් එකක් නේද? ප්ලෑන් එකක් කියන්නෙම මැප් එකක්. ඒ කියන්නේ සිතියමක්. ජීවිතේට හැම කෙනෙක්ටම සිතියමක් තියෙන්න ඕන, මාර්ග සිතියමක්. මාර්ග සිතියමක් තියෙනකොට අපිට හරි ලේසි නොදන්නා පළාතක නොදන්නා පාරක ගමන් කරන්න. දැන් මේ දවස්වල හරිම ජනප්‍රියයිනේ Google Map එක නේද? අපි වාහනයක යනකොට අපි නොදන්න පාරක යනකොට කාගෙන් හරි තැන අහගත්තට පස්සේ අපි Google Map එකෙන් මේ මාර්ගය සටහන් කරගෙන තමයි ෆෝන් එකේ බලාගෙන තමයි ඉස්සරහට යන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? ජීවන ගමනක් අපි නොදන්නා ගමනක්. ඔබවත් මමවත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන අයවත් මේ වැඩසටහන ඊට පස්සේ අපේ රෙකෝඩින් එක අහන මේ අහන් ඉන්න ඔබවත් කිසි කෙනෙක් ඉදිරි මොහොතේ මොනවා වෙයිද කියලා කවුරුවත් දන්නේ නේද? ඉදිරි දවසේ, ඉදිරි මාසේ, ඉදිරි අවුරුද්දේ කුමකින් කුමක් වෙයිද කියලා අපි කාටවත් එහෙම නිවැරදිවම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. උපකල්පනය කරන්න අමාරුයි. කවුරුත් හරි හිතුවේ නෑ දැන් ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ සමාගම්, ලෝකයේ තියෙන දැවැන්ත බ්ලූ චිප් කම්පනීස් කියන જાති කිසිවෙක් ඒගොල්ලොන්ගේ ඉදිරි අවුරුද්දේ 3-5 සැලසුම් හදනකොට කවුරුත් හරි හිතුවේ නෑ කොවිඩ් කියලා අවදානමක් ලෝකයට වසංගතයක් විදිහට එයි කියලා නේද? ඒක නිසා මේ ඉදිරි මොහොත පිළිබඳව කාටවත් එහෙම නිශ්චිතවම කියන්නට බෑ. එතකොට ඒ කියන්නේ අපි කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ ඉදිරි අනාගතය ගමන් කරන්නේ ඇත්තටම බ්ලැන්ක් හිස්තැන කළුවර පාරක නේද? දන්නා කැලෑ පාරක වගේ එකක. ඉතින් අපි කාටත් ඒක පොදුයි. එතකොට එහෙම කෙනෙකුට රෝඩ් මැප් එකක් තියෙන එක නේද? රෝඩ් මැප් එකක් තියෙන එක ඉතාම වැදගත් වෙනවා. මම විශ්වාස කරනවා රෝඩ් මැප් එකක් වගේ එකක්. එහෙමත් නැත්නම් අපි කියමු ගමන් මාර්ග සිතියමක් හදාගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඉතින් මේ කියලා දෙන්න යන්නේ හැම කෙනෙක්ගේම ජීවිතේ Tamanටම කියලා සැලසුමක් හදාගන්න ක්‍රමය. හරිද? සැලසුමක් කියන්නෙම මාර්ග සිතියමක්. මාර්ග සිතියම අපි කලින් සැලසුම් කරනවා මෙන්න මෙතෙන්ටයි මම යන්නේ කියලා. යන්න ඕනේ තැන අපි කලින් සැලසුම් කරලා අපි Google Map එකේ අපේ ඩෙස්ටිනේෂන් එක නැත්තම් කොතෙන්ටද යන්නේ කියන එක ගැන මාක් කරලා අපි ඉන්න තැන ඉඳලා සිග්නල් එක දුන්නම එයා ළඟ පාර පෙන්නනවා නේද? ඊට අමතරව තව පාරවල් කීපයක්ම පෙන්නනවා. ඉතින් මෙන්න මේ පාරවල් කීපයක්ම පෙන්නන්නේ ඇත්තටම මේ මොකද හේතුව? අපිට ඕනෑම අපේ ගමනාන්තයක් සැලසුමකට යන්න මාර්ග ගොඩක් තියෙනවා නේද? ඒක නිසා සැලසුමක් කියන එක ඕනෑම පැත්තකින් ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්නට පුළුවන්. Google Map එක පාවිච්චි කරපු හැමෝම දන්නවා අපිට අවශ්‍ය නම් ඒකේ පෙන්නන අතුරු පාරකින් වෙනත් පාරකින් උනත් ගමන යන්න පුළුවන්. එතෙන්දි මොකද කරන්නේ Google එක? ඒගොල්ලෝ ඉතා ඉක්මනින් ටග්ගාලේ පාරට අනුව අපිට මාර්ගය වෙනස් කරලා ඒක දුර වෙනස් කරලා කාලය වෙනස් කරලා දෙනවා නේද? එහෙනම් හැමෝටම මේ අත්දැකීම තියෙන නිසා අපි ඉස්සරහට යමු. කොහොමද ඉලක්ක තබා ගන්න කියන එක. දැන් සැලකිය යුතු සමාජික සංඛ්‍යාවක් එකතු වෙනකම් මම හිටියේ විශේෂ මතක් කිරීමක් කරන්නට. මං හිතන්නේ අපි චිත්ත ධර්ම විද්‍යාව වැඩසටහන් වල අවස්ථා ගණනාවකදී මතක් කළා අපේ රටේ විශිෂ්ටම දේශකයෙක්, ලේඛකයෙක්, ධනාත්මක චින්තනය, ධනාත්මක මනෝවිද්‍යාව ශ්‍රී ලාංකික ජනතාව අතරට ගෙනියන්න
විශාල වැඩ කොටසක් කරපු ශ්‍රේෂ්ඨ විද්වතෙක් පහුගිය සතියේ අපිට අහිමි වුණා. චන්දන ගුණවර්ධන මැතිතුමා. ඉතින් එතුමාව මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා කළ මෙහෙවර අපේ රටේ සදා අනුස්මරණීයයි. එතුමා විශාල පොත් සංඛ්‍යාවක් ලියලා තියෙනවා. මම විෂුවලයිසේෂන් වගේ වැඩසටහන් වලදී එතුමාගේ පොත් වලින් උදාහරණ ඕන තරම් අරන් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට එතුමාගේ අහිමිවීම හදිසි වියෝව මම හිතනවා අපේ රටට විශාල පාඩුවක්. ඉතින් එතුමා තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ අපේ රටේ මිනිස්සුන්ට යහපත් ධනාත්මක සමාජයක් ගොඩනගන්න, මානසික තත්ත්වයක් ගොඩනගන්න, හොඳ මානසික සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්න. ඉතින් එතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපේ වැඩසටහනේදී. චන්දන ගුණවර්ධන මැතිතුමා අපේ රටට කරපු මෙහෙවර අපි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් හදවතින්ම අනුස්මරණය කරන බව මේ අවස්ථාවේ අපේ සමාජික ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වැඩසටහන ඊට පස්සේ අහන ඔබ සියලු දෙනා වෙනුවෙන් මම මේ අවස්ථාවේ මතක් කරනවා. වටිනා මල් ඉක්මනට නෙලා ගන්නවා කියලා කියමනක් තියෙනවා. ඉතින් හොඳ අය ඉක්මනින් සමාජයෙන් තුරන් වෙන ගතියක් තියෙනවා. හොඳයි, එහෙනම් අපේ වැඩසටහන නැවතෙමු. දැන් සැලසුම කියන එක පැහැදිලි වුණා හැමෝටම. ඒ කියන්නේ අපි යන්නේ කළුවර අන්ධකාර පාරක. අපේ ජීවිත හැමෝගෙම එහෙමයි. හෙට වෙන දේ, ලබන සතියේ වෙන දේ, ලබන මාසේ වෙන දේ අපි කාටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. එතකොට අපි කරන වැදගත් දෙයක් තමයි, නමුත් මෙහෙම ප්‍රෙඩික්ට් කරන්න බැරි ගමනක අපි ගමනාන්තයක් මෙන්න මෙතෙන්ටයි මා ආයුත්තේ කියලා සැලසුම් කරගෙන අන්නේ සැලසුම හදා ගන්න ක්‍රමය දැන මම කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ඉලක්ක තියාගන්නකොට 2022 අවුරුද්දේ ළඟා කරගන්න පුළුවන් ඉලක්ක ටිකක් තමයි තෝරගන්නට ඕනේ. ඔබ 2022 අවුරුද්දේදී ළඟා කරගන්නට බලාපොරොත්තු වන අපේක්ෂිත ඉලක්ක කීපයක් තෝරා ගන්න උත්සාහ කරන්න. එතකොට මොකද වෙන්නේ? ඔබට ඔබේ ජීවිතයේ මෙන්න මේ ඉලක්ක ටික 2022 අවුරුද්දේදී ළඟා කරගන්න හැකියාවක් ලැබේ. ඊළඟට තවත් අපි අද කියලා දෙනවා ඉදිරි වසර 3කදී ළඟා කරගන්න පුළුවන් ඉලක්ක කොහොමද තියාගන්නේ කියලා. එතකොට අපි වර්ග දෙකක ඉලක්ක හඳුනා ගන්නවා. එකක් තමයි වසරකදී ළඟා කරගන්න පුළුවන් ඉලක්ක, වසර 3කදී ළඟා කරගන්න පුළුවන් ඉලක්ක. මේක ගැන කියද්දී මේ විෂය පිළිබඳව සුප්‍රකට දේශකයෙක් ලේඛකයෙක් වෙන ශිව් කේරා මහත්මයා You Can Win කියන පොත ලියලා එතුමා කියපු උදාහරණයක්, ඒ පොතේ තියෙන උදාහරණයක් මට මතක් වුණා. මේකටම ගැලපෙන එකක්. එක්තරා දුනු ශිල්පියෙක් නැත්නම් දුනු ශිල්පය පිළිබඳව උගන්වන ගුරුවරයෙක් අතීතයේ එයා ගාව ශිෂ්‍යයෝ කීප දෙනෙක් ඉගෙන ගත්තා. අපි කියමු අතීතයේ රජවාසල් රජවරුන්, රජකුමාරවරුන්, සිටුවරුන්ගේ පුතාලා ඉගෙන ගන්න ගියා දිසාපාමොක් ඇතුරුතුමා ගාවට. අපි එහෙම හිතමු. මෙයා දුනු ශිල්පය ගැන කියලා දුන්නා. කියලා දීලා මේ දරුවන් ටික එක්කන් ගිහිලා කැලේ එක්තරා තැනක ගස් දෙබලක ලී වලින් හදපු කුරුල්ලෙක්ව ඒ ගස් දෙබලේ තිබ්බා. තියලා ඉවර වෙලා එක දරුවෙකුට කතා කරලා කිව්වා, දැන් අන්න කුරුල්ලට දුන්නෙන් ඊතලෙන් විදින්න ඕන. ඔයා ඒක කරන්න කියලා දැන් එයාට ශිල්පය කියලා දීලානේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ දරුවා දුන්න මානලා ඊතලය ඇදලා විදින්න සූදානම් වෙනකොටම ගුරුතුමා ඇවිල්ලා ඇහුවා, පොඩ්ඩක් නවත්තන්න. දැන් මට කියන්න ඔබට පේන්නේ කුමක්ද? එතෙන්දි දරුවා කිව්වා, ශිෂ්‍යයා කිව්වා, මට පේනවා අර ගස් දෙබලේ ඉන්න කුරුල්ලා. ඊට පස්සේ ගුරුතුමා කිව්වා පැත්තකට වෙන්න. දෙවෙනි දරුවට කතා කරා. ඔයා අන්න අර කුරුල්ලට විදින්න ඕනේ. එතකොට දෙවෙනි ශිෂ්‍යයාට කතා කරලා කිව්වා අර කුරුල්ලට විදින්න ඕනේ, ඔයා ඒකට ඉලක්කය ගන්න. ඊට පස්සේ මෙයාට ඉලක්කය අරගෙන මෙයා දුන්න මානලා ඊතලයේ ඇදලා විදින්න හදනකොටම ගුරුවරයා ඇවිල්ලා ඇහුවා, දැන් ඔබට කුමක්ද පේන්නේ? මට පේනවා ගස් දෙබලක කුරුල්ලෙක් ඉන්නවා, ඒ කුරුල්ලගේ ඔළුව පේනවා. ඊට පස්සේ ඒ ශිෂ්‍යයාට අයින් වෙන්න කිව්වා. තුන්වෙනුව තව ශිෂ්‍යයෙකුට එන්න කිව්වා.
ඒ ශිෂ්‍යයාටත් අර විදිහේම උපදෙස් ටිකක් දීලා එයා සූදානම් වුණාට පස්සේ ගුරුවරයා ඇහුවා දැන් ඔබට කුමක්ද පේන්නේ? මට පේනවා කුරුල්ලාගේ ඇහැ කළු ඉංගිරියාව. කුරුල්ලාගේ ඇහැ පේනවා ගුරුතුමනි කිව්වා. එතකොට අනිත් ශිෂ්‍යයෝ ඔක්කොටම කතා කළා කිව්වා මෙන්න මේකට තමයි ටාගට් එකක් ඉලක්කයක් ගන්නවා කියලා කියන්නේ. හරිද? ගස් දෙබලෙවත්, ගහේ අත්තවත්, ඒකේ ඉන්න කුරුල්ලාවත් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ කුරුල්ලාගේ ඇහැ ඉලක්ක කරගෙන තමයි විදින්නට ඕන. ඉලක්ක තියනවා කියන්නේ ඒ වගේ දෙයක්. බොහෝ අය මේ ඉලක්ක තබා ගැනීම සම්බන්ධව වැරදි ක්‍රම වැරදි මත තියෙනවා. ඒ ඇයි ගොඩාක් අය හිතනවා නිකන් දුර්වල ඡායා මාත්‍ර ඉලක්ක. මෙන්න මේ වගේ දෙයක් තිබුණොත් හොඳයි. නේද? මම දැන් විෂුවලයිසේෂන් ගැන සොයන් යෝජනා ගැන වැඩසටහන් රාශියක් ඔබට කියලා දුන්නා. ඒ වයිදිත් මම කිව්වේ ඔබට පුළුවන් නම් නිශ්චිතවම මෙන්න මේකම තමයි මගේ ඉලක්කය කියලා ඉතා දැඩි ලෙස නිවැරදිවම ඒකේ තියෙන පංචේන්ද්‍රයන්ට ග්‍රහණය වෙන ආකාරයට මේක දකින්න ඒ ඉලක්කය තමයි සාර්ථක. නේද? නැත්තම් යටිසිතට නිවැරදි මඟ පෙන්වීමක් නැහැ කුමක්ද කළ යුත්තේ කියලා. අපේ නිකන් යන්තම් ආසාවක්, ඩ්‍රීම් එකක්, කැමැත්තක්, ඉන්ට්‍රස්ට් එකක් වගේ එකක් විතරයි මේ ඉලක්කවල තියෙන්නේ. ඉතින් අපි එහෙනම් ඉලක්ක තැබීමේදී ඉදිරි වසර තුර ළඟා කරගන්න ඕනි ඉලක්ක ටිකක් අපි හදාගන්න ඇති කියලා දුන්නා, කියලා දෙනවා. ඉදිරි වසර 3කදී ළඟා කරගන්න පුළුවන් ඉලක්ක කීපයක් අපි කියලා දෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේක ඔබට මම හිතනවා වැදගත් වෙයි කරන විදිය කියලා දෙන්න. ඉලක්ක හදාගන්නකොට ඔබේ ජීවිතයට කරුණු 4ක් ප්‍රදාන කරගෙන ඉලක්ක සකස් කරගන්න කියලා මම යෝජනා කරනවා. පළවෙනි එක තමයි ආර්ථික ඉලක්කය. දැන් අද ඔබේ ආර්ථිකය කොතනද තියෙන්නේ? ඊළඟට ඔබ මේ අවුරුද්ද අවසන් වෙනකොට 2022 ඉවර වෙනකොට කුමන ආර්ථික මට්ටමක ඉන්න ඕනේද කියන එක පිළිබඳව යම්කිසි ඉලක්කයක් ඔබ ගාව තියෙනවා නම් අන්නේ ඉලක්කයට අපිට රෝඩ් මැප් එකක් තියෙනවා නම් මාර්ගසිතියමක් තියෙනවා අපිට ඒ ඉලක්කය හඹා යන්න අපේ යටිසිත සූදානම්. ඒකට කියනවා සයිකෝ සයිබර්නෙටික් කියලා. යටිසිතේ තියෙනවා විශේෂ කොටසක්, අන්නේ මොලේ තියෙන විශේෂ කොටසක්. ඒ කොටස මේ ඉලක්ක හඹා යන්නම හැදිච්ච කොටසක්. සයිකෝ සයිබර්නෙටික් තාක්ෂණය ගැන වෙනම වැඩසටහනක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන දැනුම් දෙන්න. හොඳයි. හැමෝම ඉලක්ක හදනකොට මූලිකවම ප්‍රමුඛතාවය දෙන්න ආර්ථික ඉලක්ක. මොකද අද රටේ පවතින වාතාවරණය අනුව අපේ ආර්ථිකය අනුව හැම කෙනෙක්ම ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා දවසේ වැඩි කාලයක් වෙහෙස වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ, ඉලක්කගත වෙන්න ඕනේ, ફોකස් වෙන්න ඕනේ. ඒක නිසා ආර්ථික ඉලක්කට ප්‍රමුඛතාවය දෙන්න. එතෙන්දී ආර්ථික ඉලක්ක වසරකදී කොච්චර ළඟා වෙනවද? අවුරුදු 3කදී කොච්චර ළඟා වෙනවද? ඒකට මම පුංචි උපක්‍රමයක් කියන්නම්. බොහෝ අයගේ ආර්ථික ඉලක්කයේ තියෙන්නේ මාසික වැටුප. නේද? රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කරන ගොඩාක් අයගේ තියෙන්නේ නිශ්චිත වැටුපක්. එතකොට එයාගේ ආර්ථික ඉලක්කය මේ වසරේදී නැත්තම් මේ මාසයේදී මට ලැබෙන වැටුප. ඒක රුපියල් 30000ක් වෙන්න පුළුවන්, 50000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් වෙන්න පුළුවන්, ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. කොහොම හරි ඒක තමයි යාගේ සීමාව. දැන් එහෙම සීමා සහිත වැටුපක් ලැබෙනකොට අපිට මොකද වෙන්නේ? අපි ඒ වැටුපට හරියන විදියට තමයි අපේ අනිත් කටයුතු සැලසුම් කරගන්න වෙන්නේ. මොකද අපිට හිතෙන දේවල් කරන්න අමාරුයි. නේද? එතකොට වෙන්නේ වැටුප විසින් අපිව පාලනය කරනවා. එහෙම නෙවෙන්නේ නේද? නැට්ට විසින් බල්ලා වන්නනවා. බල්ලාට ඕන විදිහට නැට්ට වෙන්නව නෙවෙයි, නැට්ට විසින් බල්ලා වන්නනවා. ඒ වගේ එකක් වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම අතිරේක ආර්ථික මාර්ගයක්, වෙනත් ආදායම් මාර්ගයක් සකස් කර ගැනීම සඳහා 2022 අවුරුද්ද පාවිච්චි කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මගේ ආදරණීය මේ චිත්තදන් විද්‍යාව ඉගෙන ගන්න ඔබ සියලු දෙනාගෙන්. ඇයි හෙට දවස
ආර්ථික වශයෙන් අපි සියලු දෙනාටම අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙන වසරක්. ඒක නිසා ඔබ යම්කිසි වැටුපක් ලබන කෙනෙක් නම්, ඔබ සීමා සහිත ආදායමක් ලබන කෙනෙක් නම්, ආර්ථික ගැටලු වලින් මිරිකිලා ඉන්න කෙනෙක් නම්, ඉතා ඉක්මනින් ඒ ආර්ථික බැරියර්ස් ටික, බාධාවන් ටික කඩාගෙන ඉස්සරහට යන්න ඉදිරි අවුරුද්ද ඉලක්ක කරගන්න. ලෝකයේ ආර්ථික අවපාතයක් තියෙන වෙලාවක, ඉකොනොමික් රෙසිෂන් එකක් තියෙන වෙලාවක සාමාන්‍යයෙන් අලුත් ව්‍යාපාර, අලුත් වැඩසටහන්, අලුත් දේවල් ලෝකේ බිහි වෙන අවස්ථාවක් මේක. ඒක නිසා සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියන එකනේ චිත්ත ධර්ම විද්‍යාව විශ්වාස කරන්නේ නේද? එහෙනම් අපි මේක ධනාත්මකව දකිමු. කොහොමද ආර්ථික ඉලක්ක හදාගන්නේ කියන එක ගැන අපි තව දුරටත් කතා කරමු. එහෙනම් වසරකදී සහ වසර 3කදී ඔබ හදාගන්න දැන් තියෙන ආර්ථිකය තව ටිකක් දියුණු කරගන්නේ කොහොමද? උදාහරණයකට ඔබේ ආදායම දැනට මාසෙකට රුපියල් 30000ක් නම් මේක කොහොමද 40000ක් කරගන්නේ 2022දී? ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කවරේද? ඔබ යම්කිසි රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට සත්‍යාන්තයේ විවේක තියෙනවා නම් ඔබට පුළුවන් දේ වෙනුවෙන් අලුතෙන් සුළු ව්‍යාපාරයක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න නේද? එහෙමත් නැත්නම් ඔබ යම්කිසි උසස් අධ්‍යාපනයක්, උපාධියක් ලැබපු කෙනෙක් නම් ඔබට පුළුවන් ද රැකියාව කරනවට අමතරව දරුවන්ට පන්ති කරලා ටියුෂන් පන්තියක් වගේ එකක් කරලා යම්කිසි ආදායමක් ලබන්න. එහෙමත් නැත්නම් ඔබ ඊටත් වඩා අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නම් යම්කිසි උපදේශනයක්, කන්සල්ටන්සි එකක් යම් ආයතන වලට උපදෙස් දෙන කෙනෙක් විදියට ඒ විදිහ ආදායමක් ලබන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ද සතියන්තයේ දවසක ගෙදර යම්කිසි වගාවක් කරන්න නේද? පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න. බයින් ඇන්ඩ් සෙලින් වගේ එකක් කරන්න. මේ වගේ දේවල් කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. බොහෝ අය රැකියාවක් කරන ගමන් තවත් අතිරේක දෙයක් කරන්න උත්සාහ කරන කාලයක්. ඒක නිසා ඒ පිළිබඳව මම විශේෂයෙන් මතක් කරනවා. දැන් මම ජීවත් වෙන මේ හම්බන්තොට වගේ ප්‍රදේශවල බොහෝ අය රැකියාව කරන අය කුඹුරු පිට කරනවා. එතකොට ඒක අතිරේක ආදායමක්. මොකද ඉස්සරහට එක ආදායමකින් විතරක් ජීවත් වෙන්න අමාරුයි කියන එක මම නෙමෙයි. ඔබට මේ වැඩසටහන ඉවරුනාම අද රාත්‍රී රූපවාහිනිය බැලුවමත් තේරෙයි. එහෙමනම් අපි සැලසුමක් හදාගමු මෙහෙම. දැන් ලබන ආදායම 10%කින් වැඩි කරනවා ලබන අවුරුද්දේ. හරිද? ඒක රියලිස්ටික් නේ, සත්‍යවාදීනේ නේද? දැන් ලබන ආදායම 30000යි නම් 10%ක් කියන්නේ 3000ක් වැඩි වෙන්න ඕන. එතකොට 33000කින් වැඩි කරගන්නවා. ඇයි මම එහෙම කිව්වේ? දැනටත් අපේ රටේ උද්දමනය 6%ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි 10%කින් 15කින්වත් අපේ ආර්ථිකයේ ආදායම වැඩි කරගත්තේ නැත්නම් ඇත්තටම අපි එක තැන ආපස්සට යනවා වගේ ගතියක් තමයි දැනෙන්නේ. හරිද? 10% සාධාරණ සත්‍යවාදී ඉලක්කයක්. නේද? රුපියල් 50000ක දැනට ආදායමක් ලබන කෙනෙක් 10%ක් 55000ක් ඔබට හැකියාව තිබෙනවා නම් 120ක ඉලක්කයකට යන්න. එතකොට 60000. එහෙම නැතුව 50000ක් ආදායම හොයන කෙනෙක් එකපාරටම ලක්ෂ 5ක ආදායමක් හොයනවා කියන සැලසුමට යන්නේක ගැන මගේ පෞද්ගලිකව ඒ තරම් ලොකු කැමැත්තක් නැහැ. මොකද ගොඩාක් වෙලාවට මේ වැඩසටහන් වල ඉන්න අයගේ සමහර අයගේ මතයක් තියෙනවා ඒක තමයි මේ ධනාත්මක චින්තනය කියලා උගන්වන්නේ. එකපාරටම අපි සංයෝජනාවක් කරලා රිලැක්සේෂන් එකක් කරලා ටක් ගාලා රයිට් අද මම 50000යි හම්බ කරන්නේ. ලබන මාසෙ ඉඳලා මම ලක්ෂ 5ක් හම්බ කරනවා. ඒකට කොලයක් අරන් ලියන්න කියලා වගේ දේවල් මම මේ වැඩසටහන දකින්න නිසා දකිනවා. ඉතින් මම ඒ ගැන වැඩි පැහැදිලි කරන්න මට අවබෝධය මදි. ඒක නිසා මේ මගේ ඉල්ලීම සත්‍යවාදී වෙන්න. කරන්න පුළුවන් දේ ඒකයි. ඇචීව් කරන්න පුළුවන් ටාගට් එක ඒකයි. 2. රැකියාව හෝ ව්‍යාපාරය. ඉලක්කයක් තියාගන්න ඉදිරි අවුරුද්දේ. ඔබ යම්කිසි ආයතනයක රැකියාවක් කරනවා නම් ඒකේ ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්ද? ඊළඟ පඩියට නගින්න පුළුවන්ද? ඊළඟ පියවර තියන්න පුළුවන්ද කියලා ටාගට් එකක් මේ අවුරුද්දේ හදාගන්න. 2022 දී මම ඉන්න ස්ථානයේ මම ඊළඟ තනතුර සඳහා උසස් වීමක් ලබනවා. ඉන්න එකම කපාගෙන නෙමෙයි නේද? එහෙම වැඩ කරන්න බෑ. චිත්ත ධර්ම විද්‍යාව කරන අය ඉන්න එක්කෙනාට කටුව ගහලා ගේලම් කියලා පෙස්සම් ගහලා නෙමෙයි සුදුසුකම් හදාගෙන රැකියාවෙන් ඊළඟ පියවරට යන්න පුළුවන්ද?
එතකොට ඒක කරන්න පුළුවන්. ඊළඟට එහෙමත්මත් අමාරු නෑ. මොකද සමහර රජයේ ආයතනවල ඔබට අවශ්‍ය වෙලාවට උසස් වීම දෙන්නේ නෑනේ. රජයේ ආයතනවල උසස් වීම දෙන්නේ ඒගොල්ලොන්ට ඕනේ වෙලාවට. ඉතින් එහෙම වෙලාවකදී ඔබට කරන්න පුළුවන් දේ මොකද්ද? ඔබ දැන් කරන විශේෂ ශාස්ත්‍රයට පරිබාහිරව ඒ වැඩ කරන රැකියා ස්ථානයේ අලුත් අංශයකට ස්ථාන මාරුවක් ඕන නම් ඉල්ල ගන්න පුළුවන්. නේද? ඔබ ඉන්නේ ඉඩම් අංශේ නම් ඔබට පුළුවන් ගිණුම් අංශයට මාරු වෙන්න. එහෙම නැත්නම් පාලන අංශයට මාරු වෙන්න. එක දිගටම මෙතනම නම් හිටියේ මෙතන තවත් ඉගෙන ගන්න දෙයක් නැත්තම් ඊළඟට අපි කරන්න ඕනේ ඊළඟ අංශයට මාරු වෙලා එතන අත්දැකීම ලබන එක. ඒකත් ඉලක්කයක්. අවම වශයෙන් ඒක හරි කරන්න. නේද? රැකියාවේ. ඊළඟට ඔබට කරන්න පුළුවන් තව එකක් තමයි පරිගණක වගේ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් ගොඩාක් රාජ්‍ය සේවකයෝ ඉන්න අයට පරිගණකය ඒ තරම් හසුරුවන්නේ කට්ටිය උනන්දුවක් නැහැ. සමහරු හිතෙන්ම හිතාගෙන ඉන්න පරිගණක පුළුවන් වුණත් ඔෆිස් එකේදී මේක කරලා පෙන්නන්න හොඳ නැහැ. මොකද ඊට පස්සේ දිගටම මට මේක කරන්න වෙනවා කියලා. ඉතින් එහෙම ධනාත්මකව හිතන කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාර, රැකියාව හෝ ව්‍යාපාරය කියන එක මම දැන් මේ කෙලින්ම අපේ ආර්ථික මාර්ගය නිසා ඒ සම්බන්ධව යම්කිසි ඉලක්කයක් හදාගන්න. ඔබ දැනට ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාරයේ ටර්න්ಓවර්ස් පිරිවැටුම කොච්චරද කියලා හොයලා ඒක 10%කින් වැඩි කරගන්න ඉලක්කයක් හදාගන්න ලබන අවුරුද්ද. දැන් අපේ ටර්න්ಓවර්ස් තියෙන ලක්ෂ 5යි නම් ලබන අවුරුද්දේ ලක්ෂ 5මාරක් මාසෙකට හොයනවා. නැත්නම් ලක්ෂ 6ක් හොයනවා. ඒ සඳහා මෙන්න මේ සැලැස්ම මම හදනවා කියලා සැලසුමක් හදාගන්න. එහෙමනම් පැහැදිලි ඇති. ඊළඟට සෑම කෙනෙක්ම වයස තරාතිරමක් නැහැ, ගැහැණු පිරිමි ભેදයක් නැහැ. සෑම කෙනෙක්ම අධ්‍යාපන ඉලක්කයක් හදාගන්න 2022 අවුරුද්දේ කුමන හෝ දෙයක් ඉගෙන ගන්නවා. නේද? කෑමක් උයන්න, අඩු ගානේ මොනවා හරි භාණ්ඩයක් පුහුණු වෙන්න. එහෙම නැත්නම් අපි කියමු මොනවා හරි වගාවක්, කෘෂිකාර්මික පැත්තක්. ඒ වගේ දෙයක් වුණත් කමන්නේ. අධ්‍යාපනය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ පොතක් අරන් පාඩම් කරනවා කියන එකම. අධ්‍යාපනය සියල්ලම අධ්‍යාපනයනේ නේද? භාෂාවක් ඉගෙන ගන්න එක. එහෙම නැත්නම් සින්දුවක් ලියන, කතාවක් ලියන, කවියක් ලියන ක්‍රමයක් නේද? ඔය වගේ අධ්‍යාපන ඉලක්කයක් තියාගන්න. එච්චරත් අමාරු නම් ඔබට හිතෙනවා නම් ඒකත් අමාරුයි මට දැන් ඉගෙන ගන්න කාලය පහු වෙලා කියලා ඔබ අඩුවෙන් පුංචියට හිතන කෙනෙක් නම් ඒක කඩාගෙන යන්න අඩුම ගානේ ලබන අවුරුද්දේ මම පොත් 10ක් කියවන. නැත්තම් 12ක් කියවන මාසෙකට එකක්. ඒකත් අධ්‍යාපනයට වැටෙන්නේ. නේද? ඉලක්කයක් තියාගන්න මම එක පොතක් කියවනවා කියලා. ඔබ දකින්න ඇති මාක් සකර්බර්ග් මහත්මයා මට මතක විදිහට මීට අවුරුදු 2-3කට කලින් එතුමා ටාගට් එකක් දාලා තිබුණා. එයා Facebook හැදුවට එයා Facebook එකේ වැඩි වෙලා ඉන්න බව පේන්නේ නැහැ. නේද? අපි හිටියට කොහොම නමුත් එයා කියලා තිබුණා සතියට එක පොත ගානේ පොත් 52ක් කියවන එක තමයි එයාගේ අවුරුද්දේ ඉලක්කය කියලා. මෙන්න මේක ඉතා වටිනා ඉලක්කයක්. ඒක නිසා ඔබ මොනවා හරි අධ්‍යාපන ඉලක්කයක් ඉංග්‍රීසි ටිකක්, දෙමළ ටිකක් ඉගෙන ගන්නවද? වෙනත් විදේශ භාෂාවක් ඉගෙන ගන්නවද? එහෙමත් නැත්නම් අලුත් විෂයකට විභාගයකට පාඩම් කරනවද? එහෙමත් නැත්නම් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්නවද? සංගීතය, නැටුම්, චිත්‍ර වගේ දෙයක් ඉගෙන ගන්නවද? මොනවා හරි දෙයක් අධ්‍යාපන ඉලක්කයක් තියන්න. ඊළඟට පෞද්ගලික ජීවිත ඉලක්කයක් හදාගන්න. මේ හැම එකම වසරකදී සහ වසර 3කදී වශයෙන් කොටස් දෙකකට හදාගන්න. කොලයක් කරන් ලියා ගන්න මේක නේද? දැන් හිතෙන් හිතාගෙන හදන්න බෑ මේවා. ගොඩක් අය හිතනවා රයිට් හරි එහෙනම් මම අධ්‍යාපන ඉලක්කය මෙහෙම. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ලියන්න පොලේක. ලියලා ඒක අඩුපාඩු 10-15 පාරක් බලලා සංශෝධනය කරන්න. එතකොට ඔබට අවසාන ඔබේ අධ්‍යාපන ඉලක්කය ඔබට ලැබෙනවා. පෞද්ගලික ජීවිත ඉලක්කය කියන්නේ කෙනෙක්ට තමන්ගේ පෞද්ගලික නිවසක් හදාගන්න එක, පෞද්ගලික වාහනයක් ගන්න එක, පෞද්ගලික කෙනෙක් විවාහ වෙන්න හිතන් ඉන්නවනම් නේද? ඒ වගේ දේවල් පෞද්ගලික ජීවිත ඉලක්ක විදිහට හදාගන්න පුළුවන්. එතකොට තව කෙනෙක් ඉන්න පුළුවන් අපි අපේ පවුලට තව අමුත්තෙක් එකතු කරගන්නවා ඉදිරි අවුරුද්දේදී නේද? ගෙදරට අලුතෙන් බාත්රූම් එකක් හදනවා, නැත්නම් ගෙදරට කොටසක් ගන්නවා නේ, අලුත් ඉඩමක් ගන්නවා ආදී වශයෙන් පෞද්ගලික ජීවිත ඉලක්ක ටිකක් කෙනෙක්ට තියෙන්න පුළුවන් නේද? ඉතින් මං කියවනේ තමන්ගේ ස්ක්‍රිප්ට් එක, තමන්ගේ ජීවිතයේ ස්ක්‍රිප්ට් එක, තමන්ගේ ජීවන පුරාවෘත්තය ඔබම ලියා ගන්නව නම් තමයි ඔබට අවශ්‍ය ගමන යන්න පුළුවන් වෙන්නේ.
අනුන්ගේ ස්ක්‍රිප්ට් එකකට නම් ඔබ කටයුතු කරන්නේ. කියන්නේ අනුන් ගහන පදයට තමයි අපි නටනවා වෙන්නේ. එතකොට ඔබට ඔය හිතන සාර්ථකත්වයට යාම ගැටලු සහගත වෙනවා. එතකොට පෞද්ගලික ජීවිත ඉලක්ක තියෙන බොහෝ දෙනෙක්ට මම ඉල්ලීමක් කරනවා චිත්තධර්ම විද්‍යාව හදාරන ශිෂ්‍යයන් වශයෙන් ඔබට හැමෝම නිසි කල වයසේදී විවාහ වෙන්න. නේද? සමහරුන්ට මේක අමතක වෙනවා. ඉතින් ඒක නිසායි මම මේක කිව්වේ. මොකද ජීවිතේ හැම දෙයකටම කාලයක් තියෙනවා. ඉගෙන ගන්න ඕනි කාලයක් තියෙනවා. නේද? බුදුහාමුදුරුවෝ මට මතකයි බුද්ධ ශාසනයේ දශක වශයෙන් 10ක් වෙන් කරලා තිබුණා. කුමාර දශකය ඒ වගේ 10ක් වෙන් කරලා තිබුණා. ඒ කාලය වෙන් කරලා තියෙන ඒ කාලේ ඒක තමයි කරන්න ඕනේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට ක්‍රීඩා කරන්න ඕන කාලේ පාඩම් කරනවා. පාඩම් කරන්න ඕන කාලේ සෙල්ලම් කරනවා. නේද? විවාහ වෙන්න ඕන කාලේ වෙන වැඩ කරලා ඉන්නවා. ඊට පස්සේ ඒක අමතක වෙලා පස්සේ විවාහ වෙනවා. නේද? ඒ වගේ හැම දෙයකටම අපේ පොඩි වෙනස් වීමක් තියෙනවා. ඉතින් ඔබ දන්නවනේ මේ කෘෂිකර්මය ගැන වැඩිපුර රටේ කතා වෙන කාලෙක මේ ඍතු නැත්තම් අපි කියමු කන්න කියන යල මහ වගේ දේවල් වෙනස් වුණාම ගොවිතැන අසාර්ථක වෙනවා කියලා ගොවියොම කියනවා. නේද? ඒ වගේ තමයි අපේ ජීවිතේටත් මේ යල මහ වගේ ඍතු කන්න ඒ වගේ දේවල් තියෙනවා. එතකොට පෞද්ගලික ජීවිත ඉලක්ක ටිකක් තියාගන්න. නේද? සමහරුන්ට තියෙන්න පුළුවන් ශරීර සෞඛ්‍ය රැකගන්න එක. දැන් ෂුගර් තියෙනවා නම් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒක පාලනය කරගන්නවා මං ඉදිරි අවුරුද්දේදී නේද? මම ව්‍යායාම මොනවා හරි පටන් ගන්නවා ඉදිරි අවුරුද්දේදී. ඒවත් ඉලක්ක පෞද්ගලික ජීවිත ඉලක්ක නේද? එතකොට ඔබේ විවාහය අහවල් අවුරුද්දේ මං කරගන්නවා. අවුරුද්දකදී හෝ අවුරුදු 3කදී. ඒ විවාහ වෙන සුදුසු වයසේ ඉන්න අය නම්. ඊට පස්සේ ඒ වගේ දේවල් අපිට පෞද්ගලික ජීවිත ඉලක්ක තියෙන්න පුළුවන් නේද? ඒ වගේ ටිකක් හදාගන්න. දැන් වර්ග 4ක් මං කිව්වනේ. ආර්ථික ඉලක්කය වැදගත්. ඒක තමයි අංක 1ටම දැම්මේ. හැම කෙනෙක්ම ආර්ථිකය හදාගන්න කියන එක මම වැඩසටහන් ගණනාවකදී කිව්වා. මොකද අපිට ආර්ථිකය තිබුණොත් තමයි යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. දෙක රැකියාව හෝ ව්‍යාපාරය හැම කෙනෙක්ගේම ආර්ථිකය නැගලා තියෙන කණු ටික තමයි ඒවා. හොඳ රැකියාවක් හොඳ ව්‍යාපාරයක් කරන්න බලන්න. 3 අධ්‍යාපන ඉලක්කය ඉගෙනීම අවසන් වෙන්නේ නැහැ මරණකම්. ඒක නිසා මොනවා හරි ඉගෙන ගන්න. අඩු ගානේ බෞද්ධ දර්ශනය හරි ඉගෙන ගන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය නම් නේද? අපේ වැඩිහිටිය අය මේ වැඩසටහනේ සම්බන්ධ වෙන අය ඉන්නවා. ඕනෑම කෙනෙකුට අපිට ත්‍රිපිටකයේ පොත් තියෙනවා නේද? කාණ්ඩ 52කින් තියෙන්නේ. මහා දැවැන්ත කබඩ් එකක්. විශාල කබඩ් එකකින් එකක් තමයි ත්‍රිපිටක පොත් වහන්සේලා 52ක් තියෙනවා. ඒ ලංකා මේ මුද්‍රණය කරපු එකේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරි කවුරු හරි. ඉතින් ඒක කියවන්නත් කොච්චර කාලයක් යනවද? නේද? හරිම ගැඹුරු අවබෝධයක් ලැබෙනවා ඒක කියවනොත්. ඒ ඔය කතා කරන ගොඩ දෙනේ අවම වශයෙන් මේ පොතක් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය නේද? සංයුක්ත නිකාය ආදී වශයෙන් පෙරලලවත් බලලා නැතුව තමයි ගොඩාක් අය මේ බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරන්නේ. ඒක නිසා අධ්‍යාපන ඉලක්කවලට ඒ වගේ දේවල් තියාගන්න පුළුවන්. විභාගයක් ලියන්නම නෙමෙයි. නේද? මොනවා හරි විෂයක් ඉගෙන ගන්න. පෞද්ගලික ජීවිත ඉලක්ක වශයෙන් අපි හැම වර්ග 4ක් මේව කරගන්නවා. එහෙනම් දැන් අපි ඊළඟට බලමු පිළිවෙල. මෙන්න මේක 2022 වර්ෂයේ හැමෝම මතක තියාගන්න ඕනේ වැදගත්ම දෙයක්. ඒ තමයි පිළිවෙල. මොකද්ද පිළිවෙල කියන්නේ? මේ ලෝකේ දියුණු වෙච්ච සාර්ථක වෙච්ච හැම කෙනෙක් දිහාම බැලුවම මම තේරුම් ගත්ත වැදගත් දෙයක් තමයි ඒගොල්ලොන්ගේ ජීවිතවල යම්කිසි සිස්ටම් එකක් පිළිවෙලක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. ඔබ මම කිව්වට මේක මම කිව්වම පිළිගන්න එපානේ. හැම වෙලාවෙම මේක සමාජයත් එක්ක සංසන්දනය කළ ගලපලා බලන්න. මොකක්ද දැන් බලන්න හොඳට සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෙක්, හොඳට සාර්ථක වෙච්ච කලාකාරයෙක්, හොඳටම සාර්ථක වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ අය අරන් බලන්නකෝ. හොඳට සාර්ථක වෙච්ච රාජ්‍ය නායකයෙක් අරන් බලන්න. ඒගොල්ලොන්ගේ එදිනෙදා ජීවිතේ පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකක් තියෙනවා. හරි විධිමත් බවක් තියෙනවා. ඒ කියන්නේ සමහරු හරියට උදේ පාන්දර නැගිටිනවා. හරිද? ඊළඟට ව්‍යායාම කරනවා. ඊළඟට යා මොනවා හරි පොතපත කියවනවා නම් ඒකට කාලය වෙන් කරගෙන ඉන්නවා. මිනිස්සු හම් වෙනවා නම් ඒක කරනවා. විනෝදාංශයක් ක්‍රීඩාවක් කරනවා නම් ඒක කරනවා. හරිද? එතකොට එදිනෙදා ජීවිතේ පිළිවෙලක් තියෙන එක තමයි කෙනෙකුගේ ජීවිතේ සාර්ථකත්වයේ එක රහසක්. දැන් ගොඩාක් අයගේ ජීවිතේ පැටලිච්ච නූල් බෝලයක් වගේ. නේද? ඔබම කල්පනා කරලා බලන්න. ගොඩාක් අයගේ ජීවිතේ පැටලිච්ච නූල් බෝලයක් වගේ. ඇයි? ඒ කියන්නේ
අධ්‍යාපනයත් භාගයට කරලා රස්සාවකුත් කරලා ආදරය කරන එකත් භාගයට කරලා කසාද බඳින එකත් හරියට කරගෙන නැහැ නේද? ගෙයක් දොරක් හදාගන්න එකත් හරියට කරලා නැහැ. ආර්ථිකය හදාගන්න එකත් හරියට කරලා නැහැ නේද? එතකොට හැමදේම පොඩ්ඩ කරලා ඒක පටලවාගෙන තියෙන්නේ. ඉතින් දැන් ඊළඟට මොකද කරන්නේ? what next කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. පිළිවෙලක් නැහැ. සමහරු උදේට නැගිටින එක දවසකට උදේට 6ට නැගිටිනවා, 5ට නැගිටිනවා, 4ට නැගිටිනවා, ආයි 6:00ට නැගිටිනවා. එක වෙලාවල්. පිළිවෙල නැහැ නේද? අඳින පළඳින එකේ කිසිම පිළිවෙලක් නැහැ. බලන්න හොඳ වැදගත් අය ඔය මම කියපු කලින් කණ්ඩායම ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් අපි කියමු සනත් ජයසූරිය, කුමාර සංගක්කාර වගේ කෙනෙක්. එයාලා ලෝකේ දක්ෂම ක්‍රීඩකයෝ විදියට නම් දරා තියෙනවා. ඒක වාසනාව නිසාද? නෑ. කුමාර සංගක්කාරට මම දන්න විදියට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී Hall of Fame කියන ඒ ලෝකේ ලැබෙන්න පුළුවන් හොඳම සම්මානයක් ලැබුණනේ නේද? ලෝකේ හොඳම ක්‍රීඩකයන්ට දෙන සම්මානයක් ලැබුණා. අපි දකින්නේ කුමාර සංගක්කාර පිට්ටනියට ගිහිල්ලා 200ක් ගහන එක. එයා පදින ඉතාම ඉස්තරම වාහනය. එහෙම නැත්නම් එයාට අර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලැබිච්ච උසස්ම සම්මානය. හැබැයි එතුමාගේ ජීවිතයේ අභ්‍යන්තරයට අපි කිඳා බැස්සොත් අපි දන්නේ නැති රහස තමයි සමහර වෙලාවට ඔබ අපි සියලු දෙනාම ඉතාම සනීපෙට නිදා ගන්න වෙලාවේ උදේ 4ට විතර සමහරට නැගිටලා ප්‍රැක්ටිස් කරන්නේ නේද? වැස්සද අවුවද කියලා බලන්න නැතුව ප්‍රැක්ටිස් කරන්න ඇති. ඒ වගේ අනන්ත වාරයක් පුහුණු වීම කරලා තමයි ඔය කියන විශිෂ්ටම ක්‍රීඩකයා බිහි වෙන්නේ. එහෙනම් එදිනෙදා ජීවිතේ හැම කෙනෙක්ම සාර්ථක වෙන්න අවශ්‍ය නම් පිළිවෙල හදාගන්න. ඒ කියන්නේ කන බොන අඳින පළඳින කතා බහ කරන යන්නේන හැම දෙයකම යම්කිසි පිළිවෙලක් තියාගන්න. විධිමත් බව සිස්ටම් එකක් තියාගන්න. ඒක බුද්ධ ශාසනයේ පටන් ගන්නකොටම බුදුන් වහන්සේ වරින් වර අනුදැන වදාළ විනය පිටකය කියලා එකක් තියෙනනේ. ස්වාමින් වහන්සේලාට කෑම කන්න නීති පනවලා තියෙනවා. උටුවක වාඩිලා ගහක කොලයක් කඩන්න බැරි නීති පනවලා තියෙනවා. ඒ ඇයි පිළිවෙල හදලා තියෙන්නේ. අපි ස්වාමින් වහන්සේ කෙනෙකුට දන ගහලා වඳින්නේ ඇයි? සැබෑ ලෙසම අපිට ගෞරවයක් ඇති වෙන හැසිරීමක් ඒගොල්ලොන්ගේ ජීවිතේ හදලා තියෙනවා. නේද? බොහොම තැන්පත් ගමන, ගරු ගාම්භීර විදියට ඉන්න එක, සක්කෝ උජූච සූජූච, ඒ කියන්නේ ඍජු බව, නේද? මෘදු බව, මුතු අනතිමානි හැමදේම තියෙන චරිතයක්. එතකොට මොකක්ද එතන දකින්නේ අපි? පිළිවෙල. ඔබ බෞද්ධ දර්ශනය හදාරනවා නම් හොයලා බලන්න. ඇත්තටම ස්වාමින් වහන්සේලාට ඉතාම දැඩි කාලසටහනක් දීලා තියෙනවා බුදුන් වහන්සේ. මේ දැඩි කාලසටහන නිසා තමයි උන්වහන්සේලා මේ විදිහට ඒ වත සමාදන් වෙලා ජීවත් වෙන්නේ. නේද? ඕනෑම වැඩිහිටි නායක ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් තමන්ගේ ආරාමය හෝ තමන්ගේ සීමාව තමන් ඉන්න කාමරේ අතුගා ගන්න එක ඒව ඔක්කොම ඒගොල්ලොන්ට අනුදැන වදාළ දේවල්. ඉතින් මම දැකලා දිනු ඉතාම වයෝවෘද්ධ මහානායක හාමුදුරුවෝ පවා අඩු ගානේ තමන් ඉන්න ආරාමේ ඉස්සරහා මිදුල හරි අතු ගන්නවා. ආන්න ඒ වගේ ඒව තමයි පිළිවෙල හදලා තියෙන්නේ. ඉතින් එදිනෙදා ජීවිතයේ ඔබේ පිළිවෙල හදාගන්න ලබන අවුරුද්ද. හරිද? කොණ්ඩේ කපන විදිය, රැවුල කපන විදිය, මුණ හොදන විදිය, නාන විදිය, අඳින පළඳින විදිය, ඒ හැම එකකම පොඩි යුනික් බවක්, ඒකායන ගතියක්. ඔබ දැක්කම මෙයා මේ වගේ කෙනෙක් කියන එක පේන්න සිස්ටම් එකක් හදාගන්න. හරිද? ඒකට තමයි පිළිවෙල. දෙක, රැකියාවේ හෝ ව්‍යාපාරයේ පිළිවෙලක් හදාගන්න. මම දන්නවා ගොඩාක් අය රැකියාවෙන් ඉහළට ගිහින් තියෙන්නේ ඊටාම පිළිවෙලට වැඩ කරපු අය. නේද? සමහරුන්ට තියපු කඩදාසිය මතක නැහැ. තියපු පෑන මතක නැහැ. ගහපු ලියුම මතක නැහැ. ෆයිල් එක මතක නැහැ. නේද? එතකොට ඒගොල්ලොන්ට උසස් වීමක් දෙන්න පුළුවන්ද? බෑ. බිස්නස් එකකත් එහෙමයි. ඔබ දන්න ඉහළම උසස්ම ව්‍යාපාරිකයෝ හොයලා බලන්න. ඒගොල්ලෝගේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ චෙක් එකක් ලියනවා නම් ඒකේ කොහේ හරි සටහනක් තියාගන්න වගේ ගති. ඊළඟට ස්ටේට්මන්ට් වගේ ආව මේවා ලස්සනට ෆයිල් කරලා තියෙන ගති. මේව ඔක්කොම ඇවිල්ලා පිළිවෙල. කවුරු හරි ඔබ දැකලා තියෙනවද දියුණු වෙච්ච කෙනෙක් බැංකු ස්ටේට්මන්ට් ආවම බලලා පැත්තට ඩස්බින් එකට දානවා නේද? ලයිට් බිල් ආවම බලලා ඩස්බින් එකට දානවා. එහෙම අය සාර්ථක වෙලා තියෙනවා. එහෙම අය මම නම් සාර්ථක වෙලා තියෙනවා දැකලා නැහැ. ඒගොල්ලෝගේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. හරි ක්‍රමානුකූල බවක් තියෙනවා.
බලන්න හොඳට හොයලා. ඔය ලංකාවේ ලොකුම ව්‍යාපාර වලට ඔබ සුපර් මාකට්ස් වලට ගියාම තියෙන හැම එකකම තියෙන මොකද්ද? පිළිවෙල. අධ්‍යාපන කටයුතු වල පිළිවෙලක් ඇති කරගන්න. නේද? අඩුම ගානේ දවසකට එක මොනවා හරි කරුණක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මහා ලොකු දේවල් නෙවෙයිනේ. නේ? නිදා ගන්න කලින් පිටු දෙකක් කියවන්න පොතක. අද දවසේ මම මොනවා හරි දැනුමට යමක් එකතු කරගන්න. නේද? කැමති විෂයක් තෝරගෙන පොතක් කියව ගන්න අමාරුයි නම් පිටු දෙකක් තෝරලා කියව ගන්න. එතකොට හරි. ඉතින් එතකොට ඔබට ඒකත් ඔබේ දැනුමට එකතු වෙන දෙයක්. නේද? ඒක නිසා අන්නේ පිළිවෙල චුට්ටක් හදාගන්න උත්සාහ කරන්න මම හිතනවා ඒක ඔබට සෑහෙන්න ඔබේ ජීවිතේ සාර්ථක කරගනින්න. ඊළඟට පෞද්ගලික ජීවිතයේ පිළිවෙලක් හදාගන්න. පෞද්ගලික ජීවිතයේ පිළිවෙල මම කලින් කිව්ව නිසා ගොඩක් වෙලා ගන්නෙ නෑ. හැම කෙනෙක් දිනපතා ස්නානය කරන එක, පිරිසිදු ඇඳුම් අඳින එක, ඒ ඇඳුම පොඩි වෙලා නැතුව හොඳට අයන් කරලා අඳින එක. ඒ වගේ දේවල් ඉතාම වැදගත්. මට පෞද්ගලික උදාහරණයක් කියන්න දෙන්න. මගේ එක්තරා මිත්‍රයෙක් හිටියා. එයාගේ පියා හිටපු විදුහල්පතිවරයෙක්. ඉතාම උසස් පෞරුෂයක් තිබිච්ච හොඳ නැෂනල් එක අඳින සරම අඳින විදුහල්පතිවරයෙක්. ඔබ දන්නවනේ එහෙම අය හිටියනේ ඉස්සර ඉස්කෝලේ මහත්තුරු නේද? ඉතින් මම දැක්ක දෙයක් තමයි එතුමා මිය ගිය අවුරුදු 90ක් විතර ආයුෂ වළඳලා අවුරුදු 90 දී විතරක් එතුමා කවදාවත් ඇඳුමක් ඇඳේ නැහැ අයන් කරන්නේ නැතුව. ඒක කවුරුත් කරලා දුන්නේ නැහැ. එයාම ඇඳුම් ටික අයන් කරලා මේ ටවුන් එකට කඩේට යන්නෙත් ඒ වගේ අයන් කරපු ඇඳුමක් ඇඳලා. එහෙම අය මං හිතන්නේ ඔබ දැකලා ඇති ඕනක නේද? ඒ මිනිස්සුගේ පෞද්ගලික ජීවිත සාර්ථක වෙලා තියෙන්නේ මේ පිළිවෙල. ඒගොල්ලෝ අර පොඩි වෙච්ච ඇඳුමක් අඳින්නේ නැහැ ඒගොල්ලෝ පුරුද්දක් හැටියට. එහෙම හදාගන්න ඔබ මොනවා හරි ප්‍රමිතීන් ටිකක්. ඊළඟ අපි බලමු ජීවිතයට S5 සංකල්පය. S5 කියන එක ඔබ අහලා ඇති ඵලදායිතා සංකල්ප නේද? දැන් ඔබ හිතයි කොහොමද මේ ජපන් S5 ක්‍රමය ජීවිතයට බද්ධ කරන්නේ මනෝවිද්‍යාවෙන්. දැන් මේක මම හිතුවා මනෝවිද්‍යාවෙන් ඔබට කියලා දෙන්න. ඔබ අහලා තියෙනෝනේ S5 සංකල්පය. සෙයිරි, සෙයිතෝන්, සෙයිසෝ, සෙයිකෙත්සු, සිත්සුකේ. සිත්සුකේ කියලාත් කියනවා, ෂිත්සුකේ කියලාත් කියනවා. මම දන්නේ නැහැ හරි වචනේ. කොහමරි සයන්නට ගැලපෙන නිසා වෙන්නේ නැති මෙහෙම දාලා ඇත්තේ. සෙයිරි, සෙයිතෝන්, සෙයිසෝ, සෙයිකෙත්සු, සිත්සුකේ කියලා පහක් තියෙනවා. ඒක කටපාඩම් කරගත්තේ නැතුණාට කමක් නැහැ. හැබැයි ඒකෙන් කියවෙන කරුණු ටික අපි පොඩ්ඩක් බලමු. කොහොමද කියලා. පළවෙනි එක තමයි සෙයිරි. ඉංග්‍රීසියෙන් කියන්නේ සෝට් කරනවා කියන්නේ. හරිද? ක්ලියර් කරනවා කියලාත් කියනවා. මේක එක එක්කෙනා දීපු අර්ථකථන. අනවශ්‍ය දේ හඳුනාගෙන ඒවා ඉවත් කිරීම. දැන් 2022 වර්ෂයේදී ඔබ මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? සෙයිරි කරන්න. සෙයිරි කරනවා කියන්නේ මොකද්ද? අනවශ්‍ය දේ හඳුනාගෙන ඒවා ඉවත් කරන්න. දැන් ඔබේ ගෙවල් වල ඕනෑ තරම් අනවශ්‍ය බඩු භාණ්ඩ ඇති. නේ? අපි දකිනවා මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික ගෙවල් වල සහ යම්කිසි දුප්පත් පවුල් වල ඔබ ගෙදරකට ගිහිල්ලා බලන්නකෝ නේ? ඒ ගෙවල් වල ඔය ප්ලාස්ටික් මල්, ප්ලාස්ටික් බඩු, අර සුකුරුත්තන් ඉස්සරහා තියෙන මැටි වලින් හදපු බල්ලෝ අරව මේව ගොඩාක් දේවල් තියෙනවා. මම ඒ පුද්ගලික අත්දැකීමක් කියන්නම්. එක්තරා ගෙදරකට මම ගියා. ඒ ගෙදර ඇත්තටම මේ රජයෙන් හදලා දීපු නිවාසයක්. පොඩි සාලයක් තිබුණේ. ඒ සාලෙන් වැඩි ප්‍රමාණයක් තිබුණේ අර කතරගම එහෙම ගියාම අර ලොකු සිංහයෝ ඉන්නවා සිමෙන්ති වලින් හදපු. ඒ වගේ ඒවා විශාල මල්. ඒ ගෙයි මම නිකන් ඉන්න ගමන් කල්පනා කරා සාලි ටිකේ විතරක් රුපියල් 50000ක විතර එක එක බඩු තියලා තියෙනවා. හැබැයි ඒ ගෙදර අයටවත් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. බැලුවම අවසානයේ මේ මල් වල එහෙම මකුළු දැල් බැඳිලා මාස ගානකින් පිහිදාලවත්. පිහිදාන්නත් අමාරුයි. ඒ තරම් විශාල මේව ගොඩක් තියාගෙන සාලේ. එතකොට අපි අනවශ්‍ය දේවල් මිලදී ගැනීම අපේ ආර්ථිකයට අහිත කරයි. නේද? ඉතින් ගොඩාක් අය පාරේ ඔය එක එක මණි බඩු අරව මේව ගෙනියනකොට ඇවිස්සීලා ගිහිල්ලා ටක් ගාලා කීයක් හරි දීලා ඔය කුණු ගොඩක් ගන්නවා. අරගෙන ගෙදර ඉස්සරහම තියාගන්න. ඒක නිසා ඔබ ධනවත්භාවයේ ලක්ෂණයක් තමයි ඊටාම උසස් අවම බඩු ටිකක් තියාගන්න එක. දැන් ඔබ දැක්කොත් ඊටාම හොඳ ධනවත් මිනිසුන්ගේ ගෙවල් වල ගියාම සාලේ තියෙන සමහරට වටිනම සෝෆා එකක් විතරයි. නේද? දැන් මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික ගෙදරක ගියාම සෝෆා එකක් තියෙනවා, බුදු සෙට්ටියකුත් තියෙනවා, තව බුදු සෙට්ටිය එකක් තියෙනවා. ඊට අමතරව ෆ්‍රිජ් එක තියලා තියෙනවා, ටීවී එක තියලා තියෙනවා නේද? කුස්සිය තියෙන්න ඕනේ. දේවල් ටිකක් ගෙනල්ලා සාලෙන් තියලා තියෙනවා. ඒක නිසා අනවශ්‍ය දේ හඳුනා ගන්න ඔබේ ජීවිතේ. ඒව ඉවත් කරන්න.
කවුරු හරි කෙනෙක් අපේ චිත්ත ධර්ම විද්‍යාව හදාරන කෙනෙක් දැනට යම් කිසි මත්ද්‍රව්‍යයක් මත්පැන් පාවිච්චි කරනවා නම් දුම්පානය කරනවා නම් අනවශ්‍ය දෙයක්. ඒක හඳුනා ගන්න අද. ඒක ඉවත් කරන්න. ඔබ දුම් බිව්වේ නෑ, ඔබ මත්පැන් බිව්වේ නෑ කියලා ඔබේ ජීවිතේ හානි වෙන්නේ නෑ. එහෙමනම් ලංකාවේ කාන්තාවෝ 99% මේව භාවිතා කරන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ ජීවිතත් හානි වෙන්න ඕනේ. ඒක නිසා අනවශ්‍ය දේවල් ඇති ඔබේ ජීවිතේ. නේද? අනවශ්‍ය දේවල් වලට ඔබ වියදම් කරනවා. ඒක නිසා ඒවා හඳුනා ගන්න අදම. හඳුනාගෙන 2022ට ගෙනියන්න එපා. නේද? ඔබ ගාව මේ වගේ අනවශ්‍ය දේවල් ගොඩාක් ඇති. ඔබ කොහේ හරි ගියාම අනවශ්‍ය කෑම ಜಾති කනවා ඇති. නේද? ඒ වගේ දේවල් අනවශ්‍ය ගමන් බිමන් ඇති. අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරනවා ඇති. අන්න ඒ ටික තමයි මම මේ S5 සංකල්පයෙන් සෙයිරි කියලා හඳුනාගෙන ඔබට කියලා දෙන්න උත්සාහ කරේ. මේකේ තේරුම ඵලදායිතාවය නෙමෙයි. හරිද? ඔබේ ජීවිතයේ අනවශ්‍ය දේවල් කරනවා නම් අනවශ්‍ය ලෙස කාලය ගත කරනවා. උදාහරණයකට ඔබ කවුරු හරි කෙනෙක් අනවශ්‍ය විදිහට රූපවාහිනිය බලනවා නම් පැය ගාණක් හෙට ඉඳලා ඒක නවත්තා. නේද? කවුරු හරි අනවශ්‍ය ලෙස Facebook එකේ ඉන්නවා නම් පැය 24න් 8ක් 10ක් ඒක අඩු කරන්න. එතකොට අනවශ්‍ය දේ හඳුනාගෙන ඒවා ඉවත් කිරීම ඔබේ ජීවිතේ 2022 ඉලක්කයක් බවට පත් කරගන්න. 2. සෙයිතෝන් අවශ්‍ය දේ නිසි තැන්වල පිළිවෙලට තබා ගැනීම. දැන් මේකත් අර ඵලදායිතා වචනයක් වගේ තමයි තේරෙන්නේ. set order lines කියන. ඒ කියන්නේ අපි set කරන්න. ඔබේ ජීවිතයට මේක බද්ධ කරගන්න කොහොමද? අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තියාගන්න. ඒ කියන්නේ දැන් ගොඩාක් අය කරන පැමිණිල්ලක් තමයි අත්‍යවශ්‍යම රත්තරන් බඩු ටික. සමහරවිට හොයාගන්න බැරුව හරේ තිව්වා මෙහෙ තිව්වා අයියෝ මම මුද්ද ගලවලා කොහේ හරි තිබ්බා කියලා හොයනවා. නේද? පිළිවෙලක් තියෙන කෙනෙක් එහෙම වෙනවද නැහැ. එයා ගමනක් ගිහිල්ලා ආව නම් ඒ රත්තරන් බඩු ටික ගලවලා යම්කිසි එක තැනක තමයි තියන්නේ. නිසි තැන පිළිවෙලට තියනවා කියන්නේ ඒක. සමහරු යතුර තියලා ඒක හොයනවා හැමතැනම. නේද? දකින්න තැන තියෙනවා. ඒකයි. ටූත් බ්‍රෂ් එක තියන්න ඕනේ තැනක් තියෙනවා. අවශ්‍ය දේ නිසි තැන්වල පිළිවෙලට තියන්න පුරුදු වෙන්න. නේද? ඔබ අඳින ඇඳුම් ටික හැම තැනම තියන්න එපා. ඒක යම්කිසි කබඩ් එකක, අල්මාරියක, පෙට්ටියක කොහේ හරි ඔබට පහසු තැනක ලස්සනට පිළිවෙලට තියාගන්න. ඔබ පාවිච්චි කරන පොතපත ලස්සනට පිළිවෙලට තියාගන්න. නේද? ඉතින් මේ ගොඩ දේවල් හැම දෙයක්ම ගත්තොත් අවශ්‍ය දේ නිසි තැන පිළිවෙලට තියාගන්න පුරුදු කරන්න. පුරුදු වෙන්න. ඒක තමයි සෙයිතෝන් කියන්නේ. දැන් ඵලදායිතා කතාවක් මේක. හැබැයි ඔබේ ජීවිතේටත් බද්ධ කරගන්න පුළුවන්. නේ? ඔබේ ජීවිතේ පිළිවෙලක් කරගන්න. අවශ්‍ය දේ එකතු කරගන්න. අනවශ්‍ය දේ අයින් කරන්න, අවශ්‍ය දේ එකතු කරගන්න, පිළිවෙලක් කරගන්න. නිසි තැන්වල තියලා ලස්සනට හදාගන්න. නේද? එතකොට පොතපත පාඩම් කරන දරුවෝ මේ වැඩසටහන අහනවනම් ඒ මේසේ පුළුවන් තරම් අනවශ්‍ය පොතපත පැත්තකින් තියන්න. දැනට පාඩම් කරන පොතපත විතරක් ළඟින් තියාගන්න. සමහරුන්ගේ තියෙන ඔක්කොම විෂයන් ටිකේ පොත් ටික මේසෙ උඩ තියාගෙන ඉන්න. එතකොට එතන ඇති වෙනවා මානසික පීඩනයක්. නේද? ඊළඟ එක තමයි say so, shine, clean. චිත්ත ධර්ම විද්‍යාව හදාරන එක්කෙනා හැම වෙලාවකම shine, clean කෙනෙක්. ඒ කියන්නේ ඊටාම බැබලෙන පිරිසිදු කෙනෙක්. තම වටපිටාව ඉතා පිරිසිදුව තබා ගැනීම තමයි මේ සෙයිසෝ කියන එකේ තේරුම. හැබැයි මම ඔබෙන් ඉල්ලීමක් කරනවා ධනාත්මක හැඟීම් ඇති වෙන්න එක හේතුවක් තමයි පිරිසිදුකම. ඍණාත්මක හැඟීම් ඇති වෙන්න එක හේතුවක් තමයි අපිරිසිදුකම. දැන් මම ඒකට ඕනනම් උදාහරණයක් කියන්නම්. ඔබ දවසක් දෙකක් නාන්න නැතුව හරියට දත් මදින්න නැතුව උදේ සමහර නිවාඩු දවසක අපි කවුරු හරි දත් මදින්න නැතුව හිටියනම් දවල් වෙනකන් නිකන් ධනාත්මක හැඟීම් එන්නේ නැහැ. ඇයි? අපේ ශරීරයයි මනසයි ඒකාබද්ධව වැඩ කරන්නේ. මම කලින් දවසක කියලා දුන්නා මනසෙන් කරන්නේ සිතිවිලි හදාගන්න එක, ශරීරයෙන් කරන්නේ ෆීලිංග්ස් හදන එක. නේද? ડોક્ટર ජෝ ඩිස්පෙන්සා කියපු කතාවක් මම කලින් දවසක වැඩසටහනක කරා. එතකොට මනස සිතිවිලි හදනවා, ශරීරය ෆීලිංග්ස් හදනවා. ඒත් ශරීරය අපිරිසිදු නම් ෆීලිංග් එක මොකද්ද? අපිරිසිදු ෆීලිංග්. අපිරිසිදු ෆීලිංග් එක රිනනේ, දන නෙමෙයි. නේ? ඒක නිසා පුළුවන් තරම් දැන් ඔබ දන්නවනේ මේ හැම කෙනෙක්ම තියෙන අත්දැකීම තමයි හොඳට අපි උදේට නැගිටලා දත් මැදලා මූණ හොදලා රවුල කපලා හොඳ පොඩි මේ වොෂ් එකක් දැම්මම නෑවම අන්න එතකොට තමයි පොඩි නැවුම් ගතියක් තියෙන්නේ. නේද?
උදේ නැගිටලා ඒ ටික කරගන්නකන් තියෙන නැවුම් ගතිය මේ හැඟීමයි හොඳට දත් මැදලා මූණ හොදලා රැවුල කපලා එතනින් පස්සේ ගන්න හැඟීමයි දෙක බලන්න. පැහැදිලිව වෙනස්. නේද? ෆීලිං එක වෙනස්. එහෙනම් තමන් පිරිසිදුව ඉන්න එක, තමන්ගේ අඳින පළඳින දේ පිරිසිදුව තියාගන්න එක, තමන්ගේ පාවිච්චි කරන බඩු බාහිර ආදිය පොතපත මේසේ කම්පියුටරේ ඒ වගේ දේවල් පිරිසිදුව තියාගන්න එක ලබන අවුරුද්දේ ඉලක්කයක් කරගන්න මම හිතනවා. එතකොට අර සෙයිසෝ කියන එක ඔබට ගැලපුණා නේද? shine clean. seiketsu මොකද්ද? සම්මතකරණය. මේකත් ඵලදායිතා වචනයක්. ස්ටෑන්ඩඩයිස් කරන එක. define and refine. මොකද්ද කරන්න කියන්නේ? සම්මතකරණයක් කරගන්න. අන්න චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයාට ප්‍රමිතියක් හදාගන්න හැම දෙයකම. නේද? මොනවද ප්‍රමිතිය? අපේ ඉන්න අය දැන් අපේ ලංකාවේ මිනිස්සු අපි දැකලා තියෙනවා මල ගෙදරක ගියාම නැත්තම් මෙහෙ ගියාම මොනවද මේ මගුල් ගෙදරක ගියාම අපේ අය මේ අපේ අය අපේ ශ්‍රී ලාංකිකය අය ඔබ දැකලා ඇති මල ගෙදරක මගුල් ගෙදරක ගියාම නේද පිඟානටත් වඩා බත් බෙදලා ඒකටත් උඩින් තියෙන සියලුම මාළු පිණි ಜಾති චිකන් අරවා මේ ඔක්කොම බෙදාගෙන විශාල සටනක් දෙනවා ඒක කන්න. දැකලා ඇතිනේ. ඊළඟට පැය ගාණක් මේකත් එක්ක සටන් කරලා බැරිම තැන පරාජයටපත් වෙලා පිඟානෙන් භාගයක් ගිහිලා ඩස්බින් එකට දාන්න. සම්මතකරණය කියන්නේ චිත්ත ධර්ම විද්‍යාව ධනාත්මක මනෝ විද්‍යාව ඉගෙන ගන්න කෙනා ගාව ප්‍රමිතීන් ටිකක් සම්මත ටිකක් තියෙනවා. සෙයිකෙත්සු කියන්නේ ඒක. ආයම නැවත මතක් කරනවා මේ මම කියලා දෙන්නේ ඵලදායිතාවය නෙවෙයි. ඒක මනෝ විද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා අලුත් දෙයක් කියන්නේ නෙවෙයි. සම්මත හදාගන්න ඔබේ ජීවිතයට. ඒ කියන්නේ චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා කොච්චර කෑම තිබුණත් ඔබට සම්මතයක් තියෙනවා මම මෙන්න මේ කෑම තමයි කන්නේ. මෙච්චරයි මට ඇති. නේද? ඒක සම්මතයක්. ඒකට විනයක් කියලා කියන්න පුළුවන්. නේද? ඊළඟට කොච්චර රටේ සුකුරුත්තන් ඇඳුම් තිබුණත් චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා අඳින්නේ එක්තරා ප්‍රමිතියකට. උදාහරණයකට ඔබ යම් කිසි වැදගත් මහත්මයෙක් විදියට ජීවිතයේ ඔබව ප්‍රක්ෂේපණය කරන්න සමාජයට පෙන්වන්න කැමති නම් එහෙම කෙනෙක් හැම වෙලාවකම පිළිවෙල හැඳුමක් ඇඳලා තමයි ගමනක් බිමනක් යන්නේ. ඔබ දැකලා ඇති සමහරු වැදගත් තැන්වල බැංකුවලට ඊළඟට වෙනත් විශේෂ උත්සව වලට සමහරට කොට කලිසමක් ඇඳන් ගියාම ඒගොල්ලෝ අපහසුතාවයටපත් වෙනව දකින්නවා නේද? ඒක නිසා සම්මතකරණය කියන්නේ ඔබ තුල සම්මත ටිකක් හදාගන්න එක. ඔබ දැන් ධනවත් වෙන්න කැමති කෙනෙක්. ඒ නිසා ධනවත් වෙන්න අවශ්‍ය විදියට සම්මත හදාගන්න. ඊළඟට ඔබ දැනුවත් වෙන්න කැමති කෙනෙක්. දැනුම ලබා ගන්න විදියට සම්මත ටිකක් හදාගන්න. නේද? ඊළඟට ඔබ සතුටෙන් සාර්ථක තෘප්තිමත් ජීවිතයක් ගත කරන කෙනෙක්. එහෙමනම් සතුටෙන් සාර්ථකත්වයෙන් ඉන්න සම්මත ටිකක් හදාගන්න. මොනවද? කොච්චර සින්දු තිබුණා චිත්ත ධර්ම විද්‍යාව හදාරන ශිෂ්‍යයා අපේ මනස සුවපත් කරන මනස නිවි සැනසෙන සින්දු තමයි අහන්නේ. ඒක තමයි සම්මතකරණය කියන්නේ. නේද? රේඩියෝ එකේ ඔක්කොම කුණු දහ ජරාවල් දාන්නේ ඔක්කොම අපි අහලා ඔළුව නරක කරගන්න හොඳ නැහැ. නේද? ඒක නිසා සම්මතකරණය කියන්නේ ඔබට ප්‍රමිතීන් ටිකක් හදාගන්න ජීවිතේ. නේ? ඔබට පුළුවන්කමක් තියෙනවා නම් බොරු නොකිය ඉන්න. ඒකට කියනවා සම්මතයක් කියලා. කවුරුත් හරි ලකුණු දෙන එකක් නැහැ. මේකට ඔබව ප්‍රේස් කරන එකක් නැහැ. ඔබව අගය කරන එකක් නැහැ. එහෙම නැත්නම් ඔබට මේකට මිල මුදල් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබේ ජීවිතේ යම් කිසි ප්‍රමිතියක් තියෙනවා. නම මොන ආලාභය වුණත් බොරුවක් කියන්නේ නැහැ. නේද? එහෙම නැත්නම් මම කේලමක් කියන්නේ නැහැ. සමහරු ඉන්නවා පරුෂ වචනයක් කියන්නේ නැහැ කියන එක සම්මතයක්. එයාගේ ජීවිතේ කොච්චර කේන්ති ගියත් එයා පරුෂ වචනයක් කියන්නේ නැහැ.
ඉතින් ඒ වගේ සම්මත ටිකක් හදාගන්න. නේද? එතකොට සමහර අය ඔබ දැකලා ඇති සමහර දරුවෝ මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ මොනවා හරි කෑවට පස්සේ එයාට තව සැරයක් කිව්වොත් වෙන දෙයක් කමු කියලා නෑ. බොහොම ස්තුතියි, thank you very much. මම දැන් කෑවේ කියලා ඉතාම ගෞරවනීය විදියට ඒක ප්‍රතික්ෂේප කරන අය ඉන්නේ. නේද? ඒකෙම අනිත් පැත්ත සමහර ලොරියක් විතර මේ ප්‍රමාණයක් කාලා තියෙද්දි කවුරු හරි කිව්වොත් තව මොන හරි කෑමක් තියෙනවා ඒකත් කමු කියලා කන අයත් ඉන්නවා. එතන සම්මතයක් නැහැ. ඒක තියෙන්නේ බඩජාරිකම. නේද? ඒකට කියන්නේ ඒ වචනේ සම්මතය කියන්න බෑනේ. ඉතින් ඔබ සම්මත හදාගන්න. නේද? ඇඳුමක් අඳිනවා නම් මෙන්න මේ જાති ඇඳුම් තමයි මම අඳින්නේ. නේද? ඒ කියන්නේ නිකන් අඬ දාපුවා ඇඟ පේන ඉරපුවා ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් සමාජයේ එච්චර පිළිගන්නේ නැහැ. අපේ ඉන්න මේ වැදගත් මහත්තුරු නෝනාවරු නිසා මම මේ කියන්නේ. ගොඩාක් අයට මේ ගැන අවබෝධයක් නැහැ. සමහරු කොහේ හරි රටකින් ආපු මොනවා හරි හිපි සංස්කෘතියකින් එන දේවල් අපි ඊටාම වේගෙන් වැළඳ ගන්නවා. එතකොට අපි ඒවා ස්ටයිල් කියලා හිතාගෙන කරනවා. නේද? හැබැයි ලෝකේ අදටත් charm ඊටාම නිවැරදි ඇඳුම් වලට වැදගත් දේවල් වලට තමයි ලෝකේ පිළිගැනීම තියෙන්නේ. ඒකයි සම්මතය. පිළිගැනීම තියෙන්නේ. බලන්න ලෝකේ උසස්ම මිනිස්සු අඳින පළඳින විදිය. ඒගොල්ලෝ එහෙමයි අඳින්නේ. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් ආවා අර මේ බෙල්ලේ මෙහෙම කළු පාට රේන්දයක් වගේ එකක් බඳින ස්ටයිල් එකක්. දැක්කින් නැතිනේ අපේ තරුණ දියණියෝ බෙල්ලේ මෙන්න මෙහෙම කළු පාට පොඩි රේන්ද පටියක් වගේ එකක් නේද? බැඳලා ඉන්නවා දැකින් නැති. හැබැයි ඒක පස්සේ කාලෙක ටික දවසකදී නැති වෙලා ගියා. හොඳ වාසනාවක්. ඇයි? මේ ගැන හොයලා බැලුවම අන්තර්ජාලයේ ලෝකයේ එක්තරා යුරෝපීය රටක නරක වෘත්තියක් කරන කාන්තාවෝ තමන් ඒ වගේ කෙනෙක් කියලා තමන්ගේ ගනුදෙනුකරුවන්ට හඳුන්වන්න තමයි මේ බෙල්ලේ මේ පටිය බැඳගෙන ඉන්නවා කියන්නේ. දැන් බලන්න අපි ඒක විලාසිතාවක් කරගත්තම කොච්චර වැරදිද? හැබැයි අපේ අසරණ තරුණ දියණියෝ මේක දන්නේ නැතුව බෙල්ලේ මේ පටිය බැඳගෙන පාරවල් වල යනවා මම දැක්කා. ඒක නිසා සම්මතයක් තියාගන්න. එන හැම ස්ටයිල් එකම කරන්න නෙමෙයි අපි හැදිලා තියෙන්නේ. අපේ තියෙන්න ඕනේ යම්කිසි ප්‍රමිතියක්. නේද? ඒක අවශ්‍යයි. ඔබ හිතන්න හාමුදුරු කෙනෙක් සිවුර වෙනුවට වෙන ඇඳුමක් ඇඳුවොත් ඔබ ගරු කරනවද? නැහැ. ඒ නිසා තමයි බුදුන් වහන්සේ ඒකට ස්ථීර ඇඳුමක් අනුදැන වදාළේ. නේද? ඒක නිසා තමයි අවුරුදු 2600ක්ම වෙනස් නොවි මේ සිවුර කියන එක එක දිගටම පවතින්නේ. ඒක නිසා තමයි ශාසනයේ ඒ විනය තියෙන නිසා තමයි ශාසනය යම් කිසි දුරට හරි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ ඒකට වචනෙකුත් කිව්වනේ විනයෝ නාම ශාසනස්ස ආයු කියලා. ශාසනයේ ආයුෂ තියෙන විනය නිසා කියලා. නේද? ඔබට පෞද්ගලික විනයක් හදාගන්න. අවසාන එක සම්මත කිරීම. දැන් ඒකත් එහෙනම් හදාගන්න ඕන සම්මතයක් පුහුණුව සහ විනය. ඔන්න sustain adherence කියන එක නේද? දැන් ඔය මං කියපු කරුණු ටික අවසානයේ මොකද්ද කරන්න ඕනේ? පුහුණු වෙන්න. නැතුව බෑ. දැන් සමහර ළමයි මම දැකලා තියෙනවා ටී-ෂර්ට් අඳන් ඉන්නෝ FC UK කියලා ගහලා නේ. ඔබ දැකලා තියෙන්නේ. ඒකේ වෙන තේරුමක් තියෙනවා. සමහර ලාට ඒකේ පොඩි කුණුහරුප ගතියක් තියෙනවා. හැබැයි දන්නේ නැතුව ගෑනු ළමයිතුත් ඒක ඇඳගෙන යනවා ෂර්ට් එකේ ගහගෙන නේ. සමහරු මේ පිටේ ගහලා එක එක ಜಾති ගහගෙන යනවා. මිනිස්සු දන්නේ නැහැ මොකක්ද ඒකේ තේරුම කියලා. ඒතර ඒකද සම්මතය. එහෙනම් අපි නිවැරදි ආහාර රටාව, නිවැරදි ඇඳුම් අඳින එක, නිවැරදි විදියට කතා බස් කරන එක, නිවැරදි විදියට තැනක ගිහිල්ලා හැසිරෙන එක මේකට පුහුණුවක් සහ විනයක් අවශ්‍යයි. නේද? සිත්සුකේ කියන්නේ ඒකයි. එකපාරට එන්නේ නැහැ. දැන් සමහරු ගිහිල්ලා පිරිසක් එක්ක සභාවක ඉන්නකොට අනවශ්‍ය කතා කරලා නිකන් සවුත් වෙනවා. නේද? සමහරු දැන් මේ වැදගත් සාකච්ඡා ආස්සේ දේශපාලන කතාවක් ඇදලා ගන්න. එතකොට සම්පූර්ණ වැඩේම අනාමකා දානවා. ඉතින් ඒක නිසා වැදගත් අය ඉදිරියේ වැදගත් විදියට හැසිරෙන එකක් පුහුණුවක් සහ විනයක්. ඒක ඉගෙන ගන්න. චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යයා උතා උසස් පෞරුෂයක් තියෙන කෙනෙක්නේ. ඒ නිසායි මම මේ ටික ඔබට කියලා දුන්නේ. හොඳයි. ගොඩාක් වෙලා ගත වෙන නිසා මම කැමතියි ඉදිරි වසරට අදාළ ඉලක්ක ලිවීම යටතේ කරන්නේ කොහොමද කියලා. ඉදිරි වසරට අදාළ ඉලක්ක ලියා ගන්න හැටි දැන් මම කරුණු ගොඩක් කිව්වනේ. මෙන්න මෙහෙම කරන්න. ස්මාර්ට්
ඉලක්ක ලියන හැටි කියලා දුන්නනේ කලින් දවස්වලත් නේද? ඒක නිසා මේක අපේ ඉන්න අයට ඔබ දිගට මගේ වැඩසටහන් වල හිටිය නිසා මේක ගොඩක් වෙලා ගන්න ඕනේ නැහැ පැහැදිලි කරන්න. ඔබ ලියන ඉලක්ක හැම එකක්ම ස්මාර්ට් කියන වචන පහට වැටෙන්න ඕන. කොහොමද? ස්පෙસિෆික්, නිශ්චිත වෙන්න ඕන. දැන් මම කිව්වා ඉලක්ක ජීවිතේට ඉලක්ක 4-5ක් ලියා ගන්න ලබන අවුරුද්දට අචීව් කරනවා කියන්නේ. ඒවා ස්පෙસિෆික් වෙන්න ඕන, නිශ්චිත වෙන්න ඕන. දෙක මනින්න පුළුවන් වෙන්න ඕන. නේද? මනින්න පුළුවන් වෙන්න ඕන. දැන් උදාහරණයකට උසස් පෙළ ඉදිරිපත් වෙන දරුවෙක් ටාගට් එකක් ලියා ගන්නවා මම උසස් පෙළ සමත් වේවා කියලා. එතකොට ඒක හොඳ ස්වයං යෝජනාවකුත් නෙවෙයි මනින්නත් බෑ. ඉතින් සමත් වෙනවයි කියන්නේ S3ක් ගත්තත් සමත් වීමනේ නේද? දැන් ඒකද මනින්න පුළුවන් එකක් වෙන්න ඕන. 3 achievable, attainable කියලාත් මේකට කියනවා. ළඟා කරගන්න පුළුවන් එකක් වෙන්න ඕන. එතකොට අවුරුද්දකදී අපිට මේක ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක්ද කියලා ඔබ බලන්න. දැන් අපි අවුරුද්ද 2022කට නේ ඉලක්ක ලියන්නේ නේද? එතකොට මම අර කලින් උදාහරණ නැවත මතක් කරන්න ඔබේ ආදායම 10%කින් වැඩි කරගන්න එක ළඟා කරගන්න පුළුවන් ඉලක්කයක් නේ. අන්න ඒ වගේ එකක්. ඔබේ ආදායම 200කින් වැඩි කරගන්නවා නම් ඒක ටිකක් ළඟා කරගන්න පුළුවන්ද කියන එක ඔබේම තර්ක බුද්ධියෙන් හිතලා බලන්න. ඊළඟට රියලිස්ටික්, සත්‍යවාදී වෙන්න. මෙලෝ වශයෙන් කරන්න බැරි දේවල් ටාගට් වලට දාගන්න එපා. ටයිම් බවුන්ඩ් කාලරාමුවක් තියාගන්න. ඒ කියන්නේ දැන් අපි මේ කාලරාමුව මේකෙම තියෙනවනේ මොකද්ද? 2022 දී මම වයලීන වාදනය පුහුණු වෙනවා. නේ? උදාහරණයක් හිතන්න. එතකොට 2022 අවුරුද්ද ඉවර වෙන්න කලින් මම වයලීන වාදනයේ අහවල් විභාගය අවසන් කරනවා. නිකන් හිතන්නකෝ එහෙම එකක්. කවුරු හරි වයලීන වාදනය ඉගෙන ගන්න කැමති නැහැ. ඒතකොට ඒක නිශ්චිතයි නේ. අපි කියමු විශාරද පළවෙනි කොටස අවසන් කරන part 1. ඉතින් එතකොට ඒක නිශ්චිතයි. මනින්න පුළුවන්. ළඟා කරගන්නත් පුළුවන්. ඒක සත්‍යවාදී සහ කාලරාමුවක් තියෙනවා. 2022 වර්ෂය වෙනකොට මගේ බර 2022 මාර්තු 31 වෙනකොට මගේ බර කිලෝ 10කින් අඩු කරගන්නවා. බර වැඩි කෙනෙක් අන්න ඒකයි ටාගට් එක ලියනවා කියන්නේ. හරිද? 2022 මාර්තු 31 වෙනකොට මගේ බර කිලෝ 10කින් අඩු කරගන්න. ඒ සඳහා අද ඉඳලා වැඩ කරන්න ඕන. දැන් මේක ස්වයං යෝජනාවක් විදිහට කොලේක ලියාගෙන නේද? 55 වැඩි කිරීම පස්වතක් ලිව්වා කියලා වෙනස් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකනේ මං කිව්වේ අපි කියලා දෙන්නේ නිවැරදිව යන ක්‍රමය. නැත්තම් අන්න අතනයි දොර තියෙන්නේ. ඔහොම යන්න කිව්වට කවුරුත් දන්නේ නැහැ ගිහිල්ලා දොර අරගන්න පුළුවන් ක්‍රමය. ඊළඟට තව අපි නිශ්චිත ඉලක්කයක් කිව්වොත් ඔබ කියනවා නම් මම අහවල් විභාගයේ විශිෂ්ට සාමාර්ථයක් ගන්න. ඒ සාමාර්ථයක් ගන්න. එතකොට ඒක නිශ්චිතයි නේ. අගෝස්තු මාසයේ තියෙන විභාගයේ මේ විෂයට මම ඒ සාමාර්ථයක් ගන්න. එතකොට ඒක නිශ්චිතයි. මනින්න පුළුවන්. ළඟා කරගන්න පුළුවන් සත්‍යවාදී සහ කාලරාමුවක් තියෙනවා. නේ? ඊළඟට අපි කියමු මුදල් ඉලක්කයක් තියාගන්නවා. ඔබේ ව්‍යාපාරයේ දැන් පිරිවැටුම ලක්ෂයයි. මගේ ව්‍යාපාරේ මම 2022 වර්ෂයේ ලක්ෂ 2ක පිරිවැටුමකට ගේනවා. 2022 වර්ෂයේ අවසන් වන්නට පෙර. එතකොට ඔබට ඒකට යන්න රෝඩ් මැප් එකක් හදාගන්න පුළුවන්. දැන් පැහැදිලිද? හරි. මේක අර Google Map එක බලනවා වගේ වැඩක්. ඒ කියන්නේ අපි යන්න ඕන ඩෙස්ටිනේෂන් එක තීරණය කරලා ඒකට දැම්ම ගමන් මැප් එකේ ඊළඟට පෙන්නනවා. ඒ වගේ තමයි මේ ස්පෙસિෆික්, measurable, achievable, realistic, time bound කියන කරුණු ටික ඔය යන පාරේ ඔබේ මේ හැම ඉලක්කයකටම තියෙන්නට අවශ්‍යයි. නැත්තම් ඡායා මාත්‍ර ඉලක්ක විතරයි තියෙන්නේ. ඡායා මාත්‍ර ඉලක්ක විතරයි තියෙන්නේ. සරල පුංචි දේවල් පවා. උදාහරණයකට ඔබ හිතන් ඉන්නවනම් ලබන අවුරුද්දේ සිරිපා වන්දනාව කරනවා. ඒතර ඔබ දන්නවා සිරිපාදේ පටන් ගන්න කාලේ කවද්ද කියලා දන්නෝනේ. යන්න ඕනේ කලමනා ටික ලෑස්ති කරගන්නවා. තව පිරිසක් එක්කන් යනවා ඒගොල්ලෝ මේක. ඒ වගේ පුංචි දේවල් පවා ස්මාර්ට් ඉලක්ක වලට දාන්න පුළුවන්. නේද? ලබන අවුරුද්දේ දෙසැම්බර් 31කට පෙර මම විවාහපත් වෙනවා. ටාගට් එක. නේ? නැත්තම් අපේ පවුලට අලුත් අමුත් එක්ක එකතු කරගන්න. ටාගට් එක. මගේ ගෙදර උඩ තට්ටුව හදනවා. ටාගට් එක. නේ? ඒකට නිශ්චිත කාලරාමුවක් දාගන්න. ඒ වගේ දේවල් ටික තමයි ස්පෙસિෆික්. ඊළඟට දැන් ඔය ලොකු ටාගට් එක මොකද කරන්නේ? කුඩා කොටස් වලට වෙන් කරගන්න. ලොකු ටාගට් එක පුංචි පුංචි කෑලි වලට කඩා ගන්න. මාස 12ක් තියෙනවනේ.
ලොකු ටාගට් එකක් තියෙනවා නම් මාස 12කින් විතර achieve කරන්න ඕන එකක්, අවුරුද්දකින් achieve කරන්න ඕන එකක්, මාස 12ට කෑලි 12කට කඩා ගන්න. එතකොට මොකද වෙන්නේ? පොඩි පොඩි කෑලි තමයි achieve කරන්න තියෙන්නේ. එතකොට ඔබට තේරෙයි මේක ලේසි achieve කරන්න. සම්පූර්ණ එක අමාරුයි. නේද? දැන් අපි හිතුවොත් අපේ ආදායම මාසෙකට ලක්ෂයයි 1 ලක්ෂ 2ක් කරගන්නවා කියන එක ටිකක් ලොකුයි ටාගට් එක නේද? හැබැයි ඔබ හිතුවොත් ජනවාරි මාසේ මම 1,10,000ක් ටාගට් එක කරගන්න. ඒක අමාරු නෑනේ. දැනට ලක්ෂයක් තියෙනවා. ජනවාරි මාසේ තව 10,000ක් ඇඩ් කරගන්න ටාගට් එක. ඒතර 1.10ක්. හරිද? අන්න ඒක තමයි ඇත්තටම ඔබේ ටාගට් එක වෙන්නට ඕනේ. එහෙමයි කෑලි වලට කඩනවා කියන එකේ තේරුම. ලෝකයේ තියෙන අමාරුම ඉලක්කය වුණත් පුංචි පුංචි කොටස් වලට කඩාගත්තොත් achieve කරන්න පුළුවන්. කුඩා කුඩා කොටස් වලට වෙන් කරගන්න. දැන් ඉදිරි වසරේ ජය ලබන්න නම් මෙන්න උපදෙස් කීපයක්. දැන් ඉදිරි වසරේ උනොත් පාත බන්න සූදානමනේ. කුමක් හෝ අලුත් දෙයක් ඉගෙන ගන්න. ඉදිරි අවුරුද්දේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. අඩුම ගානේ පොතක් අරගෙන ඒක කියවන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඉගෙන නොගෙන නම් ඉන්න එපා. චිත්තධර්ම විද්‍යාව, ධනාත්මක මනෝවිද්‍යාව ආධාරණ හැම කෙනෙක්ගේම මූලික ඉලක්කය මොනවා හෝ දෙයක් ඉගෙන ගන්න. ඒක මේ ලෙවල් කරන්න ඕනේ, උපාධියක් කරන්න ඕනේ කියන තැනට යන්නේ නැහැ. ඔබ අපි කියමු හෙළබස පොත් ටිකක් හොයාගෙන කියවන්න. නේද? නැත්තම් ප්‍රබන්ධයක් ලියන්නේ කොහොමද? රචනාවක් ලියන්නේ කොහොමද ඉගෙන ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. නේද? වෙනත් භාෂාවක් ඉගෙන ගන්න. සින්දුවක් කියන්න ඉගෙන ගන්න අඩු ගන්න. යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනකොට ඔබ කොන් වෙලා පැත්තකට වෙලා ඉන්නව වෙනුවට සින්දුවක් කියන්න ඉගෙන ගන්න. මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. දවසකට දෙවනි උපදේශය තමයි දවසකට එක කුඩා වැඩක් සාර්ථකව නිම කරන්න. මෙන්න මේක නම් හොඳ සාර්ථක අභ්‍යාසයක් කෙනෙකුට කරනවා නම් එක කුඩා වැඩක්. ඒ කියන්නේ ගොඩාක් අය ජීවිතේ ගොඩක් ඒවා ෆේල් වෙන්න හේතුව ඇයි? පුංචි පුංචි දේවල් සාර්ථකව කරන්න පුරුදු වෙලා නැතිකම. ඒක නිසා කුඩා දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරිද? සාර්ථකව නිමා කිරීමෙන් පසු ඔබටත් යටිසිතටත් ස්තුතිවන්ත වෙන්න. හරිද? දැන් හෙට උදේ ඉඳලා කරන්න දෙයක් මම කියන්නම්. පිරිමි කෙනෙක්ට නම් ඊටාම නිවැරදිව සාර්ථකව රවුල කපන්න පුළුවන්. අපි කරන්නේ මොකද්ද? සමහර වෙලාවට අපි කරන්නේ වෙන දෙයක් කල්පනා කර කවුරු හරි එක්ක කතා කර කර තමයි රවුල කපන්නේ. ඉතින් එතකොට ඒක සාර්ථක නැහැ. ඒ නිසා සියල්ල අතහැරලා ඒ වැඩේට විතරක් අවධානය යොමු කරන්න. ඒකට අපි කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා. සතිමත් බව. නේ? හෙට දවසේ ඔබ ඔෆිස් එකට යනකොට ෂර්ට් එක ඉතාම ලස්සනට අයන් කරලා යන්න. ඒක සාර්ථකයි. ඊට පස්සේ කරලා අඳිනකොට ඔබටත් යටිසිතටත් ස්තුතිවන්ත වෙන්න. නම කියලා ස්තුතිවන්ත වෙන්න. මම නම් ප්‍රදීප් ඔයා මේ වැඩේ ඉතාම සාර්ථකව කළා. බොහොම ස්තුතියි කියලා කියන්න Tamanටම. හරිද? Tamanගේ නම කියලා කියන්න. ඔබ ඔබට ආදරය කරන්න, ඔබ ඔබට ස්තුතිවන්ත වෙන්න කිසි කෙනකින් අහන්න එපා. මොකද ඔබව මෙච්චර කල් ජීවත් කරවන ඔබත් එක්කම මුළු ජීවිත ගමනම යන ඔබට, ඔබේ ශරීරයට, ඔබේ සිතට ඇයි අපි ස්තුතියක් පුද කරන්නේ? ස්තුතිවන්ත වෙන්න. ඊළඟට විනෝදාංශයක් පටන් ගන්න. හැම කෙනෙක්ම සතුටෙන් ඉන්න අවශ්‍ය නම් කුමන හෝ විනෝදාංශයක් පටන් ගන්න. පොතක් කියවන එක, සින්දුවක් අහන එක, භාණ්ඩයක් වාදනය කරන එක, චිත්‍රයක් අඳින එක, චිත්‍රපටියක් බලන එකක් විනෝදාංශයක්. හරිද? චිත්‍රපටි බලනවා කියලා කසිකබල් මොනවා හරි චිත්‍රපටි බලන්නේ නැතුව එක්ක ලෝකයේ තියෙන සම්භාව්‍ය චිත්‍රපටි බලලා රංගනය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඉගෙනීමක් ලබා ගන්න උත්සාහ කරන්න. හැම දෙයකින්ම ඉගෙනීමක් තමයි ගන්න ඕන. විනෝදාංශය වුණත් ඒ සඳහා තමයි මේක. එතකොට අර ජීවිතේ ඩල් වෙලා තියෙන කට්ටියගේ ජීවිතේ මල් වෙන්න පටන් ගන්නවා. පොඩි විනෝදාංශයක් පටන් ගන්න. ඔබට මතකයිනේ අපි කුඩා කාලේ ටොපි කොළ එකතු කරා නේද? බීම පියන් එකතු කරා, සබන් කොළ එකතු කරා. අපිට තිබුණ මාර විනෝදාංශ ඒ කාලේ. දැන් දරුවන්ට නෑ ඒක.
ඒක හරි හොඳයි විනෝදාංශයක්. ඇති වැඩක් නෑ. මොකෝ අපි එකතු කරපු සබංකොල දැන් තියන් ඉන්නවද නෑ. හැබැයි ඒක අපේ මනස සුවපත් කරා යම් කිසි ඉලක්කයක් එක්ක අපි ගියා. කොහේ හරි සබංකොලයක් දැක්කොත් අපි ඒක ගෙනල්ලා අපි එකතු කරන කලෙක්ෂන් එකට එකතු කරගත්තා. මුද්දර එකතු කරා. නේද? ඊළඟ වැදගත් උපදේශක් ඔබට වඩා උසස් උතුම් ගති පැවතුම් ඇති මිතුරන් හඳුනා ගන්න. නේද? නභජේ පාපකේ විත්තේන භජේ පුරිසාදමි. සංස්කෘත ශ්ලෝකයක තියෙනවා පාපකාරී මිත්‍රයෝ ඇසුරු කරන්න එපා. අදම මිනිසුන් ඇසුරු කරන්න එපා. නභජේ භජනය කරන්න එපා. පාපකාරී මිත්‍රයෝ පුරුසාදමය කියන්නේ අදම මිනිස්සු ආශ්‍රය කරන්න එපා. දැන් ඔබේ යාළුවන්ගේ සෙට් එකේ ඉන්නවනම් අවස්ථාවාදීන් මොනවා හරි වැරද්දක් වුණාම අහක බලන වැරද්දක් වෙලා කෝල් එකක් දුන්නම ෆෝන් එකට ආන්සර් නොකරන මිනිස්සු ඉන්නවනම් ඒගොල්ලෝ අදම නැත්තම් ඒ වැඩක් ඇති මිත්‍රයෝ නෙමෙයි. එහෙම අය නෙමෙයි ආශ්‍රය. බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරා. ඒ කියන්නේ අපිට උදව්වක් ඕන වුණාම ඒකේ රිටර්න් එක බලාපොරොත්තු උදව් කරන්නේ නැති යාළුවෝ ආශ්‍රය කරා. හරි අමාරුයි මෙහෙම අය හොයාගන්න. කලුනික හොයනවා වගේ දුර්ලභ දෙයක් අද සමාජයේ. හැබැයි එහෙම උසස් උතුම් ගතිගුණ තියෙන මිනිස්සු තාමත් ඉන්නවා. එහෙම අය ඇසුරු කරන්නේ. එතකොට මම මෙතන කියලා තියෙන වැදගත් දෙයක් ඔබට වඩා උසස් උතුම් ගති පැවතුම් නැති අය හඳුනන්නේ ඇසුරු කරන්න කියලා නේද? ඔබට වඩා මොකද ඔබ දන්නවනේ බුද්ධ දේශනාවේ අපි හැමෝම අපි වන්දනාමාන කරලා ගාථා කියලා ඉවර වෙලා කියන වැදගත්ම ගාථාව කුමක්ද? කුමක්ද? වැදගත්ම ගාථාව තමයි අපි හැමෝම ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමෙන් මාමේ බාල සමාගමෝ බාල සමාගමයක් නම් හම්බෙන්න එපා. සතන් සමාගමෝ හෝතු. හොඳ වැදගත් සත්පුරුෂයෝ ඇසුරු කරන ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තමයි ප්‍රාර්ථනා ගාථාවේ කරන්නේ නේද? එහෙනම් හෙට ඉඳලා ඔබට වඩා උසස් උතුම් ගති පැවතුම් ඇති මිතුරන් හඳුනා ගන්න උත්සාහ කරන්න. ඒ මිතුරන් අඹයහලුවන් කරගන්න උත්සාහ කරන්න. ලේසි නෑ. වැදගත් උතුම් අය අඹයහලුව වෙන එකක් නෑ. මොකද මේ මිනිසුන්ට ගොඩාක් වැදගත් අය වැදගත් වැඩ තියෙයි. හැබැයි ඒ අයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධතාව හදාගන්න. නේද? එහෙම උතුම් වැදගත් මිනිස්සු ඉන්නවා නම් ජීවිතේ හරීම වාසනාවන්තයි. ඕනම වෙලාවක කතා කරලා කියන්න පුළුවන් මට මෙන්න මෙහෙම පොඩි අවශ්‍යතාවයක් තියෙන පුළුවන් උදව්වක් කරන්න. නේද? එහෙම ඉන්නේ. ඒක නිසා ඔබට වඩා උසස් ගති උතුම් ගති පැවතුම් ඇති මිනිස්සු හොයාගන්න. උතුම් කියන වචනේ මම විශේෂයෙන්ම දාලා තියෙනවා. එහෙමයි හරියම අඩුයි. හැබැයි බැරි නෑ හොයාගන්න. අපේ මේ කණ්ඩායම අතරේ දැන් ඉන්නේ මේ චිත්ත ධර්ම විද්‍යාව හදාරන අනිත් අයට උදව් කරන්න කැමති නේද? ඉතින් ඒ අයත් අපේ මිතුරු සමාජයක් විදිහට හොඳයි. දැන් ඉන්නෝනේ 50ක් 60ක් විතර මේකට සම්බන්ධ වෙන අය. ඒක. ඊළඟ ඉදිරි වසරේ වාසනාව උදා කර ගැනීමට මේ නේපාලයෙන් තිබිච්ච වෙනත් තැනක තිබිච්ච ડોකියුමන්ට් එකකින් මම හොයාගත්ත කරුණු ටික ඒගොල්ලෝ දීලා තිබුණේ වාසනාව උදා කර ගැනීමට මන්ත්‍රයක් කියලා. ඒකෙන් කරුණු කීපයක් විතරක් මම මේකට එකතු කරා. මේක ඉදිරි අවුරුද්දේ ඔබට මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි. කෙනෙක් අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට දෙන්න. එය කළ යුත්තේ සතුටෙන්මයි. කවුරු හරි කෙනෙක් අපේක්ෂා කරනවට වඩා යාවක් දෙන්න. අර උතුම් ගතිගුණ උසස් ගතිගුණ තියෙන මිනිස්සු ඇසුරු කරනකොට මේ පුරුද්ද වැදගත් වෙයි. අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් දෙන්න. එය කළ යුත්තේ සතුටෙන්මයි. සතුටෙන් කරන්න. ඔබේ ප්‍රියතම කවිය ඒ වචනේ පොඩි වරදක් තියෙනවා. ප්‍රියතම කවිය කටපාඩම් කරගන්න. මොනවා හරි සින්දුවක් මොනම හරි කවියක් කටපාඩම් කරගන්න. ඒක මුමුණක් නේද? දුක හිතෙන අඬෝ වැඩියා විලාප සින්දු නෙමෙයි. හොඳ ධෛර්යමත් ඇති වෙන සින්දුවක්. ආස හිතෙන සින්දුවක් නේද? කටපාඩම් කරන්න. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. මේ කාලේ මාධ්‍ය වලින් ඇහෙන හැමදේම ඇත්තයි කියලා හිතන්න එපා. සමාජ මාධ්‍ය වල තියෙන හැමදේම විශ්වාස කරන්න එපා. නේද? මොකද ඒක ගොඩාක් අය වැරදි ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. සමහර වෙලාවට වැඩිපුරම තියෙන්නේ මේවට ප්‍රබන්ධ ගොතපුවා. ඔබේ අතේ ඇති හැම සතෙම වියදම් නොකරන්න. ඒක නම් මේ කාලෙට වටින උපදෙසක් නේද? ඇත්තටම අපේ චිත්ත ධර්ම විද්‍යාව හදාරන ඔබ සියලු දෙනාගේ මිල්ලීමක් කරනවා. පුළුවන් තරම්
වියදම් අවම කරන්න මේ කාලයට. ඇයි අපි වියදම අවම කිරීම අපේ අනාගතයට සුබදායක බව මතක තියාගන්න. ඕනෑවට වඩා නිදා නොගන්න. සමහරු දවල්ලත් නිදාගෙන රැටත් නිදාගෙන ඒ වගේ ගොඩාක් නින්දට සෑහෙන කාලයක් ගත කරනවා. ඒක නිසා ඕනෑවට වඩා නිදා නොගන්න. කිසිවෙකුගෙන් සමාව ඉල්ලද්දී කෙලින්ම දැස දෙස බලන්න. වරදක් කරාම වැරදුනාම පැකිලෙන්න එපා. මට සමාව වෙන්න කියලා කියන්න. එතනින් ප්‍රශ්නේ ඉවරයි. අනෙකාගේ සිහිනවලට සිනා නොවෙන්න. සිහින නැති මිනිසුන් තුල බොහෝ අඩුපාඩු ඇති. සිහින තියෙන මිනිසුන්ට hina වෙන්න එපා. ඒ මිනිස්සු කවදා හරි ඒ සිහින වලට යනවා. සිහින නැති මිනිසුන් තුල බොහෝ අඩුපාඩු තියෙනවා. ඒක නිසා ඔබටත් සිහිනයක් තියාගන්න. අනෙකාගේ සිහින වලටත් සිනා වෙන්න එපා. මම ඔයාට ආදරේ කියද්දි හදවතින්ම කියන්නේ. ඔබේ බිරිඳට, ඔබේ පෙම්වතියට, ඔබේ පෙම්වතාට, ඔබේ සැමියාට මම ඔයාට ආදරේ කියද්දි ඒක හදවතින්ම කියන්නේ. ඒක ජොලියට බොරුවට කියන්න එපා. ඒ වගේම මේක මේ පාළේ ප්‍රසිද්ධ පාට ටිකක් මටත් මේක ලැබුණේ එක්තරා ඩොකියුමන්ට් එකකින් වැදගත් කියලා හිතුණා ඉදිරි අවුරුද්දට අලුත් ධනාත්මක අදහස් ටිකක් නිසා. හදපත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය. නේද? ඔබ ආදරය කරනකොට ඒක හදපත්ලෙන්ම අනුරාගී විදිහට ආදරය කරනවා. ඒක සෙල්ලමකට විනෝදයට කරන්න එපා. ඇතැම් විට ඔබට වේදනාව හිමි වෙන්න පුළුවන්. ඇයි? මොකද අනුරාගී විදියට හදපත්ලෙන් ආදරය කරාම සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අනිත් කෙනා ඒක තේරුම් නොගන්නත් පුළුවන්, ඔබට වේදනාව හිමි වෙන්නත් පුළුවන්. ඒත් ජීවිතය සම්පූර්ණ කර ගැනීමට ඇති එකම මඟ එයයි. ජීවිතය සාර්ථක කරගන්න, සම්පූර්ණ කරගන්න තියෙන එකම මාර්ගය මොකද්ද? අනුරාගී විදියට ආදරය කරන්න. ඔබේ දරුවන්ට, ඔබේ බිරිඳට, ඔබේ සැමියාට, ඔබේ පෙම්වතාට, පෙම්වතියට අනුරාගී විදියට ආදරය කරන්න. ජීවිතේ සාර්ථක සම්පූර්ණ කරගන්න තියෙන එකම මාර්ගය එයයි කියලා නේපාල මේ වැකිවල තියෙනවා. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු, මහා ලොකු අවදානමක් ඇති බව මතක තියාගන්න. නේද? සමහරු මුළු ලෝකෙම මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තුත් ඒකත් එක්ක තියෙනවනේ. ඉතින් ඒ වගේම මහා ලොකු අවදානමකුත් තියෙනවා කියලා ඒක කියලා දෙයි. ඇයි? සමහරුන්ගේ ජීවිතේ විශාල කඩාවැටීමක් වෙනවා මේ මහා ලොකු බලාපොරොත්තු ඉෂ්ට නොවුනම. ඉක්මනින් සිතන්න, සෙමෙන් කතා කරා. එහෙනම් ෆාස්ට් තින්කින්, වේගෙන් හිතන්න. මොකද්ද කියලා ටක් ගාලා හිතන්න පුරුදු වෙන්න. හිමින් කතා කරන්න. හිතන වේගෙන් කතා කරන්න යන්න එපා. එතකොට අනිත් මිනිසුන්ට කරදරයක්. ඔබ පරාජය වුණත් ඉන් ලබන පාඩම ජයග්‍රහණයක් සිතන්න. අපි මොනවා හරි කරන්න ගිහලා වැරදුනොත් ඒකෙන් ලැබිච්ච පාඩම ජයග්‍රහණයක් කියලා හිතන්න. ඔබටම ගෞරව කරන්න. අන් අයට ගෞරව කරන්න. වගකීමකින් යුතුව හැම ක්‍රියාවකම නිරත වෙන්න. අද පටන් කරන හැම දෙයක්ම වගකීමකින් කරන්න. be responsible. කිසිම දෙයකට කියන්න එපා නේ මම දන්නේ නැහැ. මම ඒක දැනගෙන නෙවෙයි කරේ. අයියෝ sorry. එහෙම කියන්න හිතාගෙන කරන්න එපා. ගොඩාක් අපි ආයතනවල රාජ්‍ය ආයතනවල විශේෂයෙන් දකින්න දෙයක් තමයි අනේ මම නම් ඒක දන්නේ නැහැ. ඒ මහත්යනේ ඒක කරේ. අපි නම් සම්බන්ධ නැහැ ඔකට කියලා. අර බෝලේ පාස් කරනවා කියන්නේ. එහෙම වෙන්න එපා. එතකොට Tamanට තියෙන ගෞරවය තමන්ම කෙලස ගන්න. ඔබම ගෞරව කරගන්න. අනිත් අයටත් ගෞරව කරන්න. වගකීමකින් යුතුව හැම ක්‍රියාවකම නිරත වෙන්න. කිසි වැඩක් කරන්න එපා වගකීමකින් නැතුව. නේද? ගමනක් විමනක් යන්න එපා. කෙනෙකුට කතා කරන්න එපා. වගකීමකින් කරන්නේ. තර්ක කිරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න. ගොඩාක් අය දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල මුහුණු පොතේ තමන්ගේම හිතාම හිතයිශීවන්ත මිත්‍රයෝ එක්ක අනවශ්‍ය දේවල් වලට තර්ක කරලා පැටලිලා කමෙන්ට්ස් ලියලා අරේ මෙහෙ කරලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න. සමහරු මල ගෙවල් වල මගුල් ගෙවල් වල පිරිසක් එක්ක කතා කරලා විනෝද වෙන්න ඕන තැන්වලදී සමහර වෙලාවට මොනවා හරි තර්කයක් ගෙනල්ලා මං පොර කියන න්‍යායව මතු කරන්න ගිහිල්ලා යාළුවෝ එක්ක තරහ වෙලා සමහරට ගුටි බැට හුවමාරු කරගන්න අවස්ථා තියෙනවා. ඒක නිසා තර්ක කිරීමෙන් මිතුරන් අහිමි කරගන්න එපා. තේරුමක් නැහැනේ. එයා පිළිගන්නේ නැත්නම් තවත් තර්ක කරලා එයාට පිළිගන්නවන්න උත්සාහ කරන්න එපා. වැරද්දක් සිදු වූ බව වැටහුණු වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්න. ඉදිරි අවුරුද්දේ ඔබ මේ වගේ පුංචි පුංචි වැරදි නිවැරදි කරගන්නවා කියන්නේ ඔබේ ජීවිතේ සාර්ථක වෙනවාමයි. දුරකථන ඇමතුමට කතා කරනකොට සිනාමුසුවන්. අමතන්නාට එය හොඳින් දැනීම.
ඉඳ හිට නිදහසේ තනිව කාලය ගත කරන්න. දවසට විනාඩි 5ක් ඔබ වෙනුවෙන් කාලය ගත කරන්න. නිදහසේ ඉන්න. තනිව ඉන්න. ෆෝන් එක පැත්තකින් තියන්න. නිකන් හිස් අවකාශය දිහා, හිස් අහස දිහා බලාගෙන විනාඩි 5ක්වත් තමන් වෙනුවෙන් කාලය ගත කරන්න. ඒකත් බොරු බිසියට යට කරලා අයියෝ මට වැඩනේ මේ වෙලාවේ මේ විනාඩි 5ක් වටිනවනේ කියලා හිතාගෙන මේ කරන්න එපා. මොකද ඔබට ඔබත් එක්ක ඉන්න තියෙන කාලය ඉතාම සීමිතයි අද කාලේ නේද? අපි අනුන් වෙනුවෙන් ටීවී බලනවා, ෆෝන් බලනවා, කනවා බොනවා, මිනිසුත් එක්ක කතා කරනවා. දවසේ පැය 24ම ඔබට ඔබත් එක්ක මොහොතක්වත් ඉන්න වෙලාවක් තියෙනවද? නැති තරම්නේ. ගෙදර දුවා දරුවන්ට වැඩ කරනවා, උයනවා, පියනවානේ. හැබැයි විනාඩි 5ක් ඉස්සර අපේ අම්මලා වැඩ කරලා ඉවරලා පොඩ්ඩක් වාඩිලා හිටියා විවේකී. දැන් එහෙම ඉන්න අමාරුයි අම්මලාට නේද? ඒක නිසා ඉඳ හිට නිදහසේ තනිව කාලය ගත කරන්න. වෙනස් වීම වලට ඔබේ දෑත් දිගු කරන්න. එහෙත් ඔබේ වටිනාකම් ගිලිහී යන්නට ඉඩ නොතබන්න. ලෝකේ දැන් අලුත් වෙනස් වීම වෙනවනේ. මේක මහත්මා ගාන්ධිතුමත් කියලා තියෙනව නේද? පිටින් එන හුළඟට ඇතුළට එන්න ජනෙල් අරින්න. හැබැයි ඔබේ ගෙදර ඇතුලේ තියෙන බඩු බාහිර ආදිය පෙරලෙන්න දෙන්න එපා. මේකේ තේරුම තමයි අපේ ලංකාවට විවිධ සංස්කෘතීන් එනවා. අපි ඒක දෑත් දිගු කරලා බාර ගන්න ඕනේ. හැබැයි අපේ වටිනාකම් ගිලිහී යන්නට ඉඩ තියන්න හොඳ නැහැ. මම කලින් කිව්වනේ ප්‍රමිතිය තියාගන්න කියලා. චිත්ත ධර්ම විද්‍යා ශිෂ්‍යය හැම වෙලාවෙම Taman තුල වටිනාකම් ටිකක්, වැලියුස් ටිකක් හදාගන්න. මොන දේ ආවත් බාහිරව ඒ වැලියුස් ටික නැති කරගන්න එපා. නේද? ඔබ ගාව උසස් පෞරුෂයක් තියෙන්න ඕන නම් ඒ වැලියුස් ටික තියෙන්න ඕන. ඒ ටික නැති කරගන්න එපා. ඇතැම් අවස්ථාවල හොඳම පිළිතුර වන්නේ නිහඬතාවය බව සිතා ගන්න. ගෙදරදී, කලකෝලාහලවලදී, මිතුරු හබවලදී, තර්ක කිරීම්වලදී, උස්සනින් කතා කරන තැන්වලදී මතක තියාගන්න නිහඬ බව තමයි හොඳම පිළිතුර. පරාජය නෙවෙයි ඒක. ගොඩාක් අය හිතනවා නෑ මෙතෙන්ටත් හොඳ දෙකක් කියලා එන්න ඕනේ කියලා සමහර ප්‍රශ්න ඇති කරගන්න. වැඩියෙන් පොත් කියවන්න, අඩුවෙන් රූපවාහිනිය බලන්න. දැන් වැඩිපුර කරන්නේ රූපවාහිනිය බලලා පොත් කියවන එක අඩු වෙලා තියෙනවා නේද? හැබැයි වැඩියෙන් පොත් කියවන්න, අඩුවෙන් රූපවාහිනිය බලන්න. හොඳ අවංක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගියාම ආපහු හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා කියනවා. අවංක ජීවිතයක් ගත කරා නම් අනිත් අයට උදව් කරගෙන කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පවුලේ අයටත් ගොඩ නැගෙන්න උදව් කරලා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා එතකොට මොකද වෙන්නේ? ඔබ වයසට ගියාම ආපස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් වෙයි. ඔබේ දැනුම බෙදා හදා ගන්න. අපි දැන් මේ කරන්නේ ඒක නේද? ඒකත් හොඳ සතුටු වෙන්න පුළුවන් දෙයක්. භක්තියෙන් ආගම අදහන මොන ආගම ඇදහුවත් ඒක අවංකව භක්තියෙන් කරන්න. බොරුවට කරන්න එපා. මෙන්න බුදුන් මල් ඔන්න මං ගියා කියන කට්ටිය තමයි දැන් වැඩි නේද? අහක බලාගෙන මල් වට්ටිය තියලා යනවා. නේද? අවම වශයෙන් ඉතිපිසෝ ගාථාවේ තේරුම කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. නේද? අපේ සංස්කෘතිය, අපේ අතීත මේ සාහිත්‍ය කොච්චර පෝෂණය වෙලා තියෙනවද? පුරිස ධම්ම සාරථී කියන ගුණයටම විතරක් පොත් ලියලා තියෙනවා. එක ගුණයකට නේද? අරහං කියන ගුණයට විතරක් පොත් ලියලා තියෙනවා. එච්චර විශාල දෙයක් අපිට තියෙනවා. ඒක නිසා භක්තියෙන් ආගම අදහන මොනවා කරත් මොන ආගමක්ද එය නොමිනිය හැකි බව බලයක් තියෙනවා ඒකේ. අන් අය මුලා කිරීමට චාටු බස් නොකියන්න. ඔබත් චාටු වලට නොරැවටි. සමහරු හරියට මූනිච්චාවට චාටු කතා කියන අය ගොඩායි අපේ සමාජේ නේද? අනේ බලන්න ඔයා හරි ලස්සන වෙලා කියලා මෙහෙම අත ගන්නවා සමහර. හැරුණාට පස්සේ බයිනවා. එහෙම කෙනෙක් වෙන්නත් එපා. ඔබ චාටු බස් වලට රැවටෙන්නත් එපා. එහෙම වෙලාවට බොහොම ස්තුතියි hina වෙලා ඒක බාර ගන්න රැවටෙන්න නම් එපා. ඔබේ දෛවය වන්නේ ඔබේම චරිතය බව සිතා බලන්න. ඔබේ දෛවය කියන්නේ මොකද්ද? ඔබේ චරිතය. එහෙනම් ඉදිරි වසරේ දින 365ක් තියෙනවනේ. දවසට එක පියවරක් හෝ ඉදිරියට තබන්න. එක පුංචි පියවරක් හරි තියන්න. දවස් 365 බෙදාගෙන එක පියවරක් හරි ඉස්සරහට තියන්න. 2022 වසර ඔබේ ජීවිතේ සාර්ථකම වසර කරගන්න. අද අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ වැඩසටහන ඉවර වෙනකොට 2022 තමයි මගේ ජීවිතේ සාර්ථකම වසර. අන්නේ සාර්ථකම වසර කරගන්න අවශ්‍ය සැලසුම ඔබ මේ මොහොතේ වැඩසටහන ඉවර වුණාට පස්සේ කොලයක් අරගෙන ලියන්න. ආර්ථික ඉලක්ක මොනවද? අධ්‍යාපන ඉලක්ක මොනවද? රැකියාවේ ඉලක්ක මොනවද? පෞද්ගලික ජීවිතේ ඉලක්ක මොනවද?
මම මොනවා හරි දෙයකින් පියවරක් හරි ඉස්සරහට යනවා කියලා. නේද? ඉගෙන ගන්න. ඒක කරන්න. ඒකට වයස බාධාවක් නැති බව මතක තියාගන්න. මම කලින් දවසකත් කිව්වා අපේ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ. නේද? උන්වහන්සේ අවුරුදු 90 දී තමයි කම්පියුටර් ඉගෙනගෙන තියෙන්නේ. කවුරු හරි හිතන්න එපා ඉගෙනීමට වයසක් තියෙනවා කියලා. අවුරුදු 90 දී නම් අපි කම්පියුටර් ඉගෙන ගන්න තියා හිතන්නේවත් නෑ නේද? දැන් මොන කම්පියුටර්ද කොල්ලෝ කියලා කියයි. හැබැයි හාමුදුරුවෝ තාම උගත් ලංකාවේ ඉඳපු බිහි වෙච්ච උගත්ම යතිවරයන්න් වහන්සේ නමක්නේ. ඒ උන්වහන්සේ අවුරුදු 90 දී තමයි කම්පියුටර් ඉගෙනගෙන තියෙන්නේ. උන්වහන්සේ ගැන ලියවිච්ච බුදු බව පතන වළංගොඩ මහානාහිමින්ද මොකද්ද කියන මේ පොතේ ඒ ගැන සඳහනක් තියෙනවා. එහෙනම් ඔබ හැමට වාසනාවන්ත සුබ නව වසරක් වේවා. හැමෝටම ජීවිත සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතය 2022 අවුරුද්දේදී ඉතාමත්ම සාර්ථක තෘප්තිමත් වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්නට හැකියාව ලැබේවා. ඔබේ ජීවිත දවසින් දවස සුවපත් භාවයට පත් වෙලා නිදුක්ව නිරෝගීව වාසනාවන්තව මේ ඉදිරි අවුරුද්ද ගත කරන්නට නේද? අපිට ධනාත්මක දේවල් අහන්න දකින්න ලැබෙන ධනාත්මකව ජීවිතය දිනන අය එකතු වෙන උතුම් උසස් මිනිස්සු ඇසුරට ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම උතුම්ම ස්තුතියි සහභාගී වුණා. සියලු දෙනාටම සුබ